ඉස්මි 2014 ප්‍රශ්න පත්‍රය පොඩ්ඩක් කියවන්න. දෙවෙනි ප්‍රශ්නේ ඔක්කොන්ටම ඇහින්න. සර් 2014 කීවෙනි ප්‍රශ්නේද? දෙවෙනි ප්‍රශ්නේ 2014 සැප්තැම්බර් හැමදාම අපිට තියෙන account ඇවිල්ලා තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ. අපි බලමු අනිත් අයත් ඒ ගැන උනන්දු වෙන්න ඒ තමගේ ක්ලාස් රූම් එකේ තියෙන නිසා ඒක දාගන්න. අරගෙන බලන්න 2014 සැප්තැම්බර්. මොකද අපි අද ප්‍රශ්න පත්‍ර කරන්න යන්නේ. ඒක නිසා ඒක රිස්ක් මැනේජ්මන්ට් කොටසක් තියෙනවා. මේ ප්‍රශ්නේ ආවහම අපි කරමු. එතකන් කරගෙන යමු. බලන්න කියන්න ප්‍රශ්නය. ලෝකේ පුරා මහ බැංකුවල මූල්‍ය ප්‍රකාශන ව්‍යාපාරික ආයතනවල මූල්‍ය ප්‍රකාශන වලට වඩා වෙනස් වේ. එම නිසා මහ බැංකුවලට සමහර කටයුතු සම්බන්ධයෙන් Tamanටම ආවේනික වූ ගිණුම් තැබීමේ ක්‍රමවේදයන් භාවිතා කිරීමට විශේෂිත වූ නීතිමය ප්‍රතිපාදන ඇත. මේ සඳහා මුදල් නීති පනතේ ඇතැම් ප්‍රතිපාදන මගින්ද ඉඩකඩ සලසා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවට ආදායම් ඉපැය හැකි මූලාශ්‍ර මොනවාද පැහැදිලි කරන්න. ඔව් හරි. දැන් අපි මුල ටික බැලුවොත් අපි ඉගෙන ගත්ත දේ කියන්නේ කියන්නේ ලෝකේ පුරා මහ බැංකු බැලුවොත් මේ මහ බැංකු වල ගිණුම් ප්‍රකාශන සකස් කිරීමයි අනිකුත් අනිකුත් ආයතනවල වෙනත් බැංකු වෙන්න පුළුවන් වෙනත් ව්‍යාපාරික ආයතන වෙන්න පුළුවන් ඒ අය තමන්ගේ ගිණුම් සකස් කිරීමත් අතර විශාල වෙනසක් තියෙනවා. ඒකේ වෙනසට අපි මීට ඉස්සෙල්ලා අපි කතා කරලා තියෙන ඒ වෙනසට හේතුව තමයි මහ බැංකු වලට විශේෂිත අනපනක් වලින්ම තමන්ගේ ගිණුම් සකස් කරන්න කළ යුත්තේ කොහොමද කියන එක කියවෙනවා. එතකොට උදාහරණ වශයෙන් ගත්තොත් ශ්‍රී ලංකා මහ බැංකුවට 1949 මූල්‍ය නීති පන්තිට අනුව තමයි ඒ අරමුණු දෙකක් තියෙනවා. ඒ අරමුණු දෙක තමයි 2001 කරපු සංශෝධන වලට අනුව ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වා ගැනීමත් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වා ගැනීමත්. එතකොට එහෙම ඒ අරමුණු තියෙනකොට ලාභය නෙමෙයි අපි අරමුණු විදිහට ගන්න. ලාභය විදිහට ගත්තොත් ඒක වැරදි. මොකද අපි ගත්තොත් දැන් ඕගොල්ලන්ගේ X කියන බැංකුව ගත්තොත් මොකද්ද බලාපොරොත්තුව? කියන්නේ අල්ටිමේට් ඔබ්ජෙක්ටිව් කියන එක ලාභ ලබන්න. ලාභ ලැබීම තමයි පරමාර්ථය. මොකක් හරි කියමු හේලිස් වගේ සමාගමක් ගත්තොත් එතකොට මොකක්ද යාළගේ අවසාන අරමුණ විදිහට තියෙන්නේ? ඉහළ ලාභෝප වේලා තමන්ගේ ඒ කොටස් හිමියන්ට ඉහළ ලාභදායීත්වයක් කියන්නේ ඩිවිඩන්ඩ්ස් වැඩිපුර ලබා දෙන්න. ඒක තමයි යාළගේ අරමුණ ලාභදායීත්වය. නමුත් මහ බැංකුවකට අපි දන්නවා එහෙම ලාභදායීත්වය පදනම් කරගෙන ක්‍රියාත්මක වෙන්න බෑ. මහ බැංකුවේ සාර්ථකත්වය මනින්නේ ඒ ආර්ථිකය සාර්ව ආර්ථික දර්ශකයන් කොයිතරම් දුරට හොදින් ඒ කියන්නේ ඒවල වර්ධනයක් ඇති වෙන ආකාරයට ක්‍රියා කළාද කියන එක මත. පොලී අනුපාතික නේද? උද්දමන අනුපාතික ඊළඟට ඒක පුද්ගල ආදායම ආර්ථික වර්ධනය ඔය වගේ හැම දෙයක්ම මේ සාර්ව ආර්ථික දර්ශක කියලා කියන්නේ හැම එකකටම. ජනතාවගේ ජීවන තත්ත්වය ඊළඟට ගත්තොත් මූල්‍ය ආයතන බිඳ නොවැටි පවත්වාගෙන ගිහිල්ලා ඒ මොනවද ඉතිරි කරන්නන්ගේ ඒ අරමුදල් වලට ආරක්ෂාව ලබා දීම ඒ හැම එකක්ම මූල්‍ය ක්‍රමය තුල තිබෙන මූල්‍ය ආයතන මූල්‍ය වෙළඳපළවල් මූල්‍ය උපකරණ සහ ගෙවීම් පියවීම් පද්ධති ඕවා තුල අවිනිශ්චිතතාවක් අවදානමක් ඇති නොවන ආකාරයට පවත්වා ගැනීම ඕවා තමයි මහ බැංකු වාර්තාව තුල උනත් දිගින් දිගටම කියවෙන්නේ. එතකොට එහෙනම් මහ බැංකු වල අරමුණ වෙන්නේ අර විදිහට. ඒ වගේමයි අපි දන්නවා මොකද්ද මහ බැංකුවට අද්විතීය හැකියාවක් තියෙනවා ඒකාධිකාරී බලයක් තියෙනවා විනිමය අනුපාතික සහ පොලී අනුපාතික තීරණය කරන්න. අපි ඒවා කතා කරලා තියෙනවා. ඒ අනුව මහ බැංකුවේ බැරි වෙලාවත් එහෙම ලාභ ලබන්න පුළුවන් විදිහට ක්‍රියා කරනවා නම් ලාභ උපරිම කරන්න ක්‍රියා කරා නම් අර වගේ විනිමය අනුපාතික සහ පොලී අනුපාතික
Tamanට අවශ්‍ය පරිදි හසුරුවලා ලාභදායීත්වය පෙන්වන්න පුළුවන්. එහෙම කෙරුවොත් මොකද්ද වෙන්නේ? මහ බැංකුවේ අරමුණු ඉටු කර ගැනීම පැත්තක තියලා තමයි අරක කරන්නේ. එහෙනම් අර විදිහට ලාභදායීත්වයට කටයුතු කරන්න. එහෙනම් එහෙමනම් මේ මහ බැංකුවේ අරමුණු ඉටු කරගන්න බෑ. අන්න ඒක තමයි ඔය මුල් ඡේදයේ තුල හැමදාම ඔයාලගේ ප්‍රශ්නයේ තුල ඔය උඩ ඡේදයක් දෙනවා. ඒ ඡේදෙන් අපිට ඔය සාරාංශ කරලා දීලා තියෙන්නේ ඒක. එහෙනම් දැන් විශ්මී ආපහු කිව්වොත් මුල් ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ මහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවට ආදායම් ඉපැය හැකි මූලාශ්‍ර මොනවාද පැහැදිලි කරන්න. අන්න එහෙනම් දැන් ඔන්න ඒක කියපු ගමන් අපි යන්න ඕන. ඔයගොල්ලන්ට ලැබිලා තියෙනවා මේ ටියුට් එක. ඔන්න ගියා අපි මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි ආදායම් ප්‍රකාශයයි දිහාට. ඔන්න අපි මේ ඔක්කොම ලියන්න ඕනේ. එහෙනම් මහ බැංකුවට මොකක්ද අපෙන් අහන්නේ? ආදායම් උපය හැකි මූලාශ්‍ර. එහෙනම් ආදායම් කොහෙද තියෙන්නේ? ආදායම් ප්‍රකාශනය. එහෙනම් අපි ගත්තොත් එහෙනම් අපි ඉස්සෙල්ලාම මුල් බුලට් එක දාලා අපි ලියනවා ශ්‍රී ලංකා මහ බැංකුවට අපි එහෙම මම කිව්වා මුල් ප්‍රශ්න දෙක මම දෙන්නම් කියලා. ශ්‍රී ලංකා මහ බැංකුවට පහත සඳහන් මාධ්‍යයන්ගෙන් ආදායම් ඉපැය හැකිය. අංක 1 හරි මොකද්ද අපිට කියන්නේ විදේශීය මූල්‍ය වත්කම් ආශ්‍රිතව කියලා අපිට කියන්න පුළුවන්. විදේශීය මූල්‍ය වත්කම් ආශ්‍රිතව කියලා අපි කිව්වා. එහෙනම් අපි මේකේ තියෙනවා මොකද්ද ඉස්සෙල්ලම පොලි ආදායම. අන්න පොලි ආදායමට යන්න. පොලි ආදායම. පොලි ආදායමේ යටතේ අපි ලියමු මහ බැංකුව. මම මේ ටිකක් විස්තරාත්මකව දෙනවා මුල් ප්‍රශ්න හින්දා. මහ බැංකුව නිල සංචිත කළමනාකරණය තුල විදේශීය මූල්‍ය වත්කම් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබයි. ඒ අනුව විදේශීය මූල්‍ය වත්කම් වලින් ඉපැයූ පොලි ආදායම් ලෙස කියලා උපතීර්ය දාමු. මුදල් හා කෙටිකාලීන තැන්පතු වලින් පොලි. ඉගෙන අපි විදේශීය බැංකුවල විවිධ විනිමය ඒකකයන්ගෙන් අපි විවිධ කිව්වට වර්ග 8යි සාමාන්‍යයෙන් තියාගන්නේ. අපි ගත්තොත් ඇමරිකානු ඩොලර්, යූරෝ, GBP, ජපන් යෙන් ඒ වගේ තියාගන්න. ඔකෙන් 100ට සාමාන්‍යයෙන් 80ක් විතරම තියාගන්නේ ඩොලර්. ඒකට අපි ණය ගවන්න ඉන්ටර්වෙන්ෂන් කරන්න ඕන වෙන්නේ ඒවට. ඒකට ඒ විදිහට ගත්තාම ඔන්න අපිට ආව මුදල් හා කෙටි කාලීන තැන්පත්. ඊළඟට මූල්‍ය වත්කම්. ඊළඟට ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ. ඊළඟට අපිට දාන්න පුළුවන් උපලබ්ධි නොවු ප්‍රත්‍යාගනනයන්ගෙන් ලද ලාභ. ඒක ප්‍රධාන එකක් විදියට. උපලබ්ධි නොවු ප්‍රත්‍යාගනනයන්ගෙන් ලද ලාභ. ඒ යටතේ
විදේශ සුරැකුම්පත් රත්රන් විදේශ විනිමය සහ මුදල් හුවමාරු විනිමය විකල්පයන් යන ආදිය දැක්විය හැකිය. ඒ කියන්නේ ඔයාලට දැන් ඔතන දැන් බලන්න ඔක අමතක කරලා ලියපු එක දැන් බලන්න අපි මූල්‍ය ප්‍රකාශනයේ දිහා බලන්න පොලි ආදායම් මේක මේ දෙක තුනක් බලනකොට මේක මතක තියෙනවා. පොලි ආදායම් කියන එක සාමාන්‍යයෙන් 2019 අවුරුද්දට සාපේක්ෂව 2020 දී අඩු වෙලා තියෙනවා. නේ? ඊළඟට උපලබ්ධ වූ මිල ප්‍රත්‍යාගනයන්ගෙන් වූ වාසිත් අඩු වෙලා. දැන් මේ පොලි ආදායම් මේ අඩු වෙලා තියෙනවා කියලා කියනවා. මේ පොලි ආදායම් අඩු වෙනවා කියන්නේ එහෙනම් මොනවද අපි ඉස්සෙල්ලා කියපු මුදල් හා කෙටි කාලීන තැන්පතු වලින් වෙනත් ඔය ෆික්ස් ඉන්කම් සිකියුරිටිස් යටතේ අපි ගන්න විදේශීය බැදුම් කර ඒ වයින් ලැබපු ආදායම් ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ වලින් ලැබපු ආදායම් මොකද වෙලා තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ කතා කරන්න ඕන දැන්. මොකද වෙලා තියෙන්නේ කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් මේක මේ රිවිෂන් එකක් වගේ ක්ලාස් එක මේක. මේ සංඛ්‍යා දිහා බලපුවම මොකද වෙලා තියෙන්නේ? පොලි ආදායම් අඩු වෙලා කතා කරන්න ඕන. ඒකට මේක දැන් අපිට නැත්නම් මේ ප්‍රශ්න කතා කරනකොට කම්මැලි එනවා. ඒකිට කතා කරන්න ඕන. ඔක්කොම ඇක්ටිව් විදිහට ඉන්න ඕන මේකෙදි. එහෙනම් අන්න අඩු වෙලා. එහෙනම් ඒකට හේතු වෙන්න ඇතිනේ 2019 ඉඳන් 2020 ගත්තාම කොවිඩ් ඒ වගේ දේවල් ආවා. ඒකින්ද ලෝක කියන්නේ ආර්ථික තත්ත්වයන් වල විශාල අඩුවීම් සිදු වුණා. ඒක නිසා අපිට අපේ රටටත් අපේ සංචිත වලින් ඒ වයින් අපි මේ බැලුවොත් ඒ ආයෝජන වලින් එක පැත්තකින් ලෝකේ අර වගේ ප්‍රශ්න ඇති වෙනකොට හැම රටකම වගේ මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරනවා. ඒ ලිහිල් කරපුවාම පොලි අනුපාතික වගේව අඩු කරනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් බැලුවොත් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ විදිහ බැලුවොත් අපිට මූල්‍ය විදේශීය මූල්‍ය වත්කම් බැලුවොත් මොකද්ද වෙලා තියෙන්නේ මෙන්න බලන්න. එතකොට වුණත් 420 සිට 403ට අඩු වෙලා. 38 මේක නම් පොඩ්ඩක් වැඩි වෙලා. මේකත් අඩු වෙලා. දැන් එහෙනම් අපේ උපකරණවල මුදල් හා මුදල් සමානයන් වල කරපු උපකරණවල අඩුවකුත් තියෙනවා. අනිත් පැත්තෙන් ලෝකේ හැම රටකම අනුගමනය කෙරුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති. ඒ කියන්නේ ඒකට හේතුුනේ ලෝක ආර්ථික තත්ත්වයන් වලට බලපෑම් වෙද්දී විදේශීය වෙළඳාම් මත රැඳෙන්න බෑ ආර්ථිකයන්ට දියුණු කරන්න. එහෙනම් ඒ ආර්ථිකයන්ට සිද්ධ වෙනවා තමන්ගේ ඩොමෙස්ටික් ඉකොනොමික් ඒ ඇක්ටිවිටීස් කියන එකේ ඒවා දේශීය ආර්ථික කටයුතු වර්ධනය කරන්න. එහෙම වර්ධනය කරන්න නම් මොකද්ද කරන්න වෙන්නේ? පුළුවන් තරම් ඒ තමන්ගේ සම්පත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන විදිහට ලිහිල් මුදල් ප්‍රතිපත්ති අනුගමනය කරන්න. පොලි අනුපාතික අඩු කරන්න. එහෙනම් ඒ වගේ තත්ත්වයන් ඇත්තේ අපි ඇමරිකාවේ වෙන්න පුළුවන්, එංගලන්තේ වෙන්න පුළුවන්, ඕස්ට්‍රේලියාවේ වෙන්න පුළුවන්. ඒවල අපිත් ආයෝජනය කරනකොට අපිට ලැබෙන ආදායම් අඩු වෙනවා. මම මේ කිව්වේ මේ ඔක්කොම ලියන්න කියන එක නෙමෙයි. අපිට මෙතකොට මේ කරුණු මේ බෑග්ග්‍රවුන්ඩ් ඉන්ෆර්මේෂන් අපිට තියෙනකොට මේවා මතක වෙනවා. එහෙනම් දැන් ඔයාලා මේ මූල්‍ය ප්‍රකාශනයේ දිහා බලනකොට අපේ මේ ආදායම් අඩු වෙලා බැරි වෙලාවත් අපෙන් ඇහුවොත් 2019 වර්ෂයට වඩා මම මේ 2014 ප්‍රශ්න පත්‍රයට උත්තර කියවෙන්නේ 2020 එකෙන්. මොකද හේතුව අපි මේ 2014 ඒවා වලින් දැන් අහන්නේ. එහෙනම් අපෙන් ඇහුවොත් 2019 වර්ෂයේ සිට 2020 වර්ෂයේ වෙනකොට අපේ ආදායම් අඩුවීමට මොනවද හේතු කියලා අපිට කියන්න පුළුවන්. විදේශීය මූල්‍ය වත්කම් ආශ්‍රිත ආදායම සැලකිය යුතු ලෙස අඩුවීම. ඒ කියන්නේ ගත්තොත් එහෙම මේ 76 ඉඳන් 56 වෙනකන් අඩු වෙනවා. නේ? ඒකට හේතු ඇහුවොත් අපිට කියන්න වෙන්නේ මොකද්ද? අපි විදේශීය මූල්‍ය වත්කම් විදිහට කරපු ආයෝජන අඩුවීම සහ ලෝකේ අනෙකුත් රටවල් වල හැම රටකම වගේ අනුගමනය කරපු ලිහිල් මුදල් ප්‍රතිපත්ති. ඒ නිසා යාලා පොලි අනුපාතික වගේ දේවල් අඩු කරනවා.
එහෙම වුණොත් එහෙම අපේ ආදායම පසුගිය වර්ෂයට සාපේක්ෂව අඩු වීමක් වෙනවා. ඒ කොටසේ ප්‍රශ්න මොනවා හරි තියෙනවද? ඒ කොටසේ ප්‍රශ්න මොකක්ද තියෙනවද? තේරුණාද? එහෙනම් අපි ගත්තොත් දැන් අපේ ආදායම් ප්‍රවාහනය අහන්නේ එහෙනම් අපි දැන් බලමු දේශීය මේ බලන්න විදේශීය මෙතන සුද්ධ දේශීය මූල්‍යවත්කම් ආශ්‍රිත ආදායම. ඔන්න ඒකෙත් තියෙනවා අපි එහෙනම් ලියන අයිටම් එක ආදායම් ලබන්න පුළුවන් ඒවා ඉස්සෙල්ලා ලිව්වා අපි විදේශීය මූල්‍යවත්කම් ආශ්‍රිත ආදායම. දැන් අපි ගන්නවා දේශීය මූල්‍යවත්කම් ආශ්‍රිත ආදායම. දේශීය මූල්‍යවත්කම් ආශ්‍රිත ආදායම. එහෙනම් ඒ යටතේ අපි දානවා පොලී ආදායම ඊළඟට මිල වෙනස්කම් මත උපලබ්ධි ලාභ. ඒ කියන්නේ අපි මේ දේශීය මූල්‍යවත්කම් ආශ්‍රය. හරි ඔන්න ඕක. එහෙනම් එතකොට ඔය ටික ලියන්න පුළුවන්. එහෙනම් දැන් ඒකේ බැලුවොත් පොලී ආදායම මොකද වෙලා තියෙන්නේ දේශීය මූල්‍යවත්කම් මත. මේ 18 සිට 25 දක්වා වැඩි වෙලා. එහෙනම් ඔයාලට කියන්න වෙන්නේ මොකද්ද? මොකද්ද කියන්න වෙන්නේ? එක පැත්තකින් මෙහිම වෙන්න හේතුව මොකක් වෙන්න ඇද්ද? ද්‍රවශීලතා හිඟයක්. ද්‍රවශීලතා හිඟේ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය නිසා. ලිහිල් මුදල් ප්‍රතිපත්තිය නිසා. ඔව් ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් තිබුණොත් අපිට මොකද්ද වෙන්නේ? පොලී අනුපාතික අඩු වෙනවා. නමුත් මෙතන වෙලා තියෙන්නේ පොලී අනුපාතික වැඩි වෙලා. ඒක නිසා අපිට ගන්න බෑ පොලී අනුපාතික දැන් ලිහිල් දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කෙරුවා අපි දන්නවා පොලී අනුපාතික වැඩි කරනවා. එතකොට අපේ පොලී ආදායම වැඩි වෙනවා. නමුත් මේකෙදි වෙලා තියෙන්නේ පොලී ආදායම් මේ වැඩි වෙලා. එහෙනම් ඒකට ලිහිල් මුදල් ප්‍රතිපත්තිය ගන්න බෑ. එහෙනම් අපිට කියන්න පුළුවන් වඩා හොඳ වෙළඳපොළ තුල ද්‍රවශීලතා හිඟයක් තියෙනවා. රජයේ ණය ගන්න ඇති. දැන් ඔය මේ අවුරුද්දේ කියනවා රජයට පුළුවන් තරම් බැඳුම් කර මෙහෙම මහ බැංකුවේ නිකුත් කරනවා. ඒ වගේම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් 2021 වර්ෂයේ නම් මොකද්ද? අපිට ගොඩාක් රජෙන් අපිට ඒ සුරැකුම්පත් මත අපිට ලැබෙයි ලොකු ආදායම. එහෙනම් මහ බැංකුවේ ලාභ වැඩි වෙයි. ඒකයි. ඊළඟට ගත්තොත් ඒක තමයි කියන්න පුළුවන් මේ එහෙනම් අපිට පොලී ආදායම් ගන්න පුළුවන්. දැන් පොලී වියදම් ගත්තොත් පොලී වියදමුත් වැඩි වෙනවා. නමුත් පොලී වියදම් වැඩි වෙන්න ඇත්තේ අනිවාර්යෙන් දැන් මුල් භාගයේ තුල ද්‍රවශීලතා හිඟයක් තිබිලා පස්සේ අතිරික්තයක් වෙන්නේ. පස්සේ මොකද අපි යම් ක්‍රියාමාර්ග ගන්න වෙන්දපොළ ද්‍රවශීලතා දුන්නා. අන්න ඒවා. එහෙනම් දැන් අපි මේ ප්‍රශ්නයට විතරක් හැදුවොත් උත්තරේ මොකක්ද? එහෙනම් අපි මේකට අපි ශ්‍රී ලංකා මහ බැංකුව මහ බැංකුවේ ආදායම් ප්‍රභවයන් මොනවද? එහෙනම් ඒ ප්‍රධාන ආදායම් ප්‍රභවයන් වන්නේ විදේශීය මූල්‍යවත්කම් ආශ්‍රිත ආදායමයි දේශීය මූල්‍යවත්කම් ආශ්‍රිත ආදායම. මේ දෙක අපි ප්‍රධාන මාතෘකා විදිහට ලියලා දේශීය මූල්‍යවත්කම් ආශ්‍රිත ආදායම් කියන එක පොලී ආදායම් උපලබ්ධි නොවු මිල ප්‍රත්‍යාගනනයන්ගෙන් වාසි මිල වෙනස් වීම වලින් උපලබ්ධි වාසි. ඔන්න ඔය තුන. ඉතින් ඕක ඔය බර වචන නැතත් කමන්නේ අර වගේ ලියලා අර මං අතනදි දුන්නා මොනවද පොලී හා මුදල් හා කෙටි කාලින තැන්පතු වල ඊළ මූල්‍යවත්කම් වල. අන්න ඒවා ටික හොඳට මතක තියාගන්න. ඒක ඕකෙන් එහා ඕක අහන්න දෙයක් නැහැ. හරි ඊට පස්සේ දේශීය මූල්‍යවත්කම් ආශ්‍රිතයෙන් මේ මොනවද පොලී ආදායම් සහ මේකේ තියෙනවා මොකද්ද මිල වෙනස්කම් මත උපලබ්ධිලා. දැන් ඔය කොටස ලියන්න බැරිද පුළුවන්? බාන්න නොතේරුණා ඉන්නවා නම් ආයි කියන්න. කවුරු හරි නොතේරුණු කෙනෙක් ඉන්නවා නම් එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ කියන්න විශ්මි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වාර්තා වන ප්‍රධාන වත්කම් හා වගකීම් කවරේද? මේවා වාණිජ්‍ය බැංකුවකින් වෙනස් වන්නේ කෙසේද? ඉතින් හරි ලේසි වෙනවා. මොකක්ද ඒකට ඔන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ගියා. ඔක හැමදාම අහන ප්‍රශ්නයක්. එහෙනම් අපිට ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන වත්කම් මොනවාද? එහෙනම් ඒ වත්කම් වල අංක 1 මොකද්ද? විදේශීය මූල්‍ය වත්කම්. විදේශීය මූල්‍ය වත්කම් කියලා ලියනවා. ඒ යටතේ අපි දානවා මුදල් හා මුදල් සමානයන්. නැත්නම් මුදල් හා කෙටි කාලීන තැන්පත්. හරි. ඊළඟට විදේශීය සුරැකුම්පත්. විදේශීය සුරැකුම්පත්. හරි. ඊළඟට ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ. ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ. ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන වලට සම්බන්ධ වත්කම්. එන අපි ලිව්වා මුදල් හා කෙටි කාලීන තැන්පත්. ඊළඟට විදේශීය සුරැකුම්පත්. මේ දෙකම අපි එකතු කරලා ලිව්වා. හරි. ඊළඟට අපි ලිව්වා මොකක් කියලාද? ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ. ඒක වත්කම් වගකීම් දෙපැත්තටම එන්නේ. ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි අනෙකුත් ආයතනවල සම්බන්ධ වත්කම්. ඔන්න විදේශ අපේ වත්කම් යටතේ විදේශීය මූල්‍ය වත්කම්. ඊළඟට අපි දෙවෙනියට දානවා විදේශීය මූල්‍ය නොවන වත්කම්. විදේශීය මූල්‍ය නොවන වත්කම් කියලා දාලා රන් කියලා දානවා. ඊළඟට දේශීය මූල්‍ය වත්කම්. දේශීය මූල්‍ය වත්කම්. ඒ යටතේ දානවා ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් යටට ලියන්න පොඩි අර මේ ඉඩක් තියලා. හරි. රජයේ සුරැකුම්පත් ඊළඟට ප්‍රතිවිකුණුම් ගිවිසුම් මත සුරැකුම්පත් රජයට දෙන ලද తాවකාලික අත්තිකාරම් බැංකු සඳහා දෙන ලද ණය. ඔය ටික ලිව්වා නම් බැංකු සඳහා දෙන ලද ණය. හරි. දැන් එහෙනම් ඒක ඇහුවේ විශ්මි වත්කම් විතරයි නේද? ඒ ප්‍රශ්නේ ආයි කියවන්න මට ඇහෙන්න. අපි උත්තරේ හරියට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වාර්තා වන ප්‍රධාන වත්කම් හා වගකීම් කවරේද? මේවා වාණිජ්‍ය බැංකුවකින් වෙනස් වන්නේ කෙසේද? එහෙනම් බැරකම් ලියන්නත් ඕන. එහෙනම් ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුවේ ශේෂපත්‍රයේ දැක්වෙන බැරකම් කියලා අපි ලියලා අපි ගන්නවා. මෙතනදී ඉස්සෙල්ලම ගන්නවා මේකේ තියෙන විදිහටම ඔන්න බැරකම් මොනවද? විදේශීය මූල්‍ය බැරකම්. විදේශීය මූල්‍ය බැරකම්. ඒ යටතේ අපි ලියනවා බැංකු සහ මූල්‍ය ආයතනවල බැරකම්. බැංකු සහ මූල්‍ය ආයතනවල බැරකම්. ව්‍යුත්පන්න උපකරණ. ඊළඟට ආසියානු කියන්නේ ACU කියලා ලිව්වත් කමන්නේ. ආසියානු නිෂ්කාශන සංගමය හරහට ඉරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවල බැරකම්. එච්චරයි. ඊළඟට දේශීය මූල්‍ය බැරකම්. දේශීය මූල්‍ය බැරකම්. එනම් බැංකු සහ මූල්‍ය ආයතනවල තැන්පතු. බැංකු සහ මූල්‍ය ආයතනවල තැන්පතු. SRR තියෙන්න පුළුවන් ඒවා තියෙන. ඒවා නැවත ගෙවන්න ඕන. ඒක නිසා. රජයේ සහ රජයේ ආයතන විසින් කළ තැන්පත්. ඊළඟට ප්‍රතිමිලදී ගැනුම් මත වූ සුරැකුම්පත්. ප්‍රතිමිලදී ගැනුම් මත වූ සුරැකුම්පත්. එහෙනම් ගත්තොත් ලොකුම වගකීම මොකක්ද? සංසරණයේ පවතින මුදල්. එහෙම නැත්නම් සංචිත මුදල්. සංචිත මුදල්. ලොකුම වගකීම ඒක. හරි. එහෙනම් බැංකු ආයතනවල තැන්පතු, රජයේ තැන්පතු,
කියන්නේ රිපු වල තියෙන ඒ සුරකුම්පත් නේ ඊළඟට ඒ කියන්නේ ඒවල ආයෝජනය කරලා තියෙන අපිටයි අපි කල්පිරුණාම ගෙවන්න ඊළඟට සංසරණේ පවත්නා හරි එහෙනම් අපි දැන් ප්‍රධාන වත්කම් දන්නවා ප්‍රධාන වත්කම් කිව්වොත් මොනවද විදේශීය මූල්‍ය වත්කම් විදේශීය මූල්‍ය නොවන වත්කම් ඊළඟට දේශීය මූල්‍ය වත්කම් ආපහු කියමු අපි මොනවද ප්‍රධානම ඒවා අපි අයිටම් වයිස් දානකොට පස්සේ ඒවට උදාහරණ දැම්මට කියන්නේ විදේශීය මූල්‍ය වත්කම් විදේශීය මූල්‍ය නොවන වත්කම් දේශීය මූල්‍ය වත්කම් බැරකම් වෙන්නේ විදේශීය මූල්‍ය බැරකම් දේශීය මූල්‍ය බැරකම් ඒකට එතනම අයිටම් පහක් කැටගරයිස් වෙනවා ඒවට අදාළව ඔය ඔක්කොම ටික නැතත් ටික ලිව්වත් ඇති ඕක හැමදාම අහන ප්‍රශ්නයකට තියෙන උත්තරයක් ඒක නිසා ඔක හොඳට ඕකයි ගිනුම් ටිකයි බලපුවාම ඔක ඔළුවට වැටෙනවා. එතකොට මේ ඔක ලොකු අමාරුවක් නැති ප්‍රශ්නයක්. හරි. එහෙනම් අපෙන් ඇහුවා වාණිජ්‍ය බැංකු වලින් ඒක වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඒ ප්‍රශ්නේ. එහෙනම් වෙනස් වෙන්නේ ඇයි අපි යටින් ලියනවා. එහෙනම් අපි මුලදි කිව්වා එකට. එතකොට වාණිජ්‍ය බැංකු වල අර වාණිජ්‍ය බැංකු අය වාණිජ්‍ය බැංකු අයත් අනෙකුත් සියලුම ව්‍යාපාරවල මූලික අරමුණ ලාභ ලැබීම වන නිසා ඒ අනුව ගිණුම් සකස් කළද චුට්ටක් ආය කියන්නේ වාණිජ්‍ය බැංකුවයත් අනුගත සියලුම ව්‍යාපාරවල මූලික අරමුණ ලාභ ලැබීම වන නිසා ඊය පදනම් කරගෙන ගිණුම් සකස් කළද මහ බැංකුවේ අරමුණු වන්නේ ඔයාලා දන්නවා ආර්ථික හා මිල ස්ථායීතාවය හා මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව වන නිසාත් මූලික කාර්යයන් ලෙස මුදල් ප්‍රතිපත්තිය මෙහෙයවීම හා විදේශ සංචිත කළමනාකරණය වන නිසා ඒ මත පැන නගින වත්කම් වගකීම් ආදායම් වියදම් අනුව ගිණුම් සකස් කෙරේ. තේරුණාද ඒකට උත්තරය ගැටළු තියෙන අය අහන්න. ගැටළු තියෙනවා නම් අහන්න. කාටවත් ගැටලුවක් නැද්ද? නැත්නම් අපි දෙවෙනි ප්‍රශ්නෙට නේද? තුන්වෙනි ප්‍රශ්නේනේ. විශ්මි තුන්වෙනි ප්‍රශ්නේද ඊළඟට තියෙන්නේ? ඔව් සර්. ඔව් කියන්නේ ඒක.
විනිමය අනුපාතිකයේ වෙනස් වීම හේතුවෙන් විදේශීය වත්කම් ප්‍රත්යාගනනයේ නැතිවන ලාභ හෝ අලාභ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලාභයට බලපාන ආකාරය පැහැදිලි කරන්න. අන්න හොඳම ප්‍රශ්නයක්. අපි මේක කියමු. මේක මේ විදිහට ගමු. ශ්‍රී ලංකා මෙහෙම බලන්න. මුදල් නීති පනතට අනුව සහ මුදල් නීති පනතට අනුව සහ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද මහ බැංකුවේ ලාභ බෙදා හැරීමේ මහ බැංකුවේ ලාභ බෙදා හැරීමේ ප්‍රතිපත්තියට අනුව එනම් 2018 වසරේ සිට බලපැවැත්වෙන පරිදි ඒ අකුර විදේශ විනිමය ලාභ ඉවත් කරනු ලැබේ. විදේශ විනිමය ලාභ ඉවත් කරනු ලැබේ. ඒකටම ලියන්න විදේශ විනිමය අලාභ අපි අර ටියුට් එකේ තියුණා. නමුත් මම එක ප්‍රශ්නයකට දෙන්නම්. ඊට පස්සේ අපි රිපීට් කරනකොට මේක මම කියන්නම්. මේක කලින් කළා තියෙනවා. විදේශ විනිමය අලාභ කමාවක් දාලා සමුච්චිත ලාභයන්ගෙන් අවශෝෂණය කිරීමට සමුච්චිත ලාභයන්ගෙන් අවශෝෂණය කිරීමට ප්‍රමාණවත් වන තෙක් පමණක් ඉවත් කෙරේ. ඉතිරි විදේශ විනිමය අලාභය ආදායම් ප්‍රකාශනයට ගලපනු ලැබේ. අපි මේක පැහැදිලි කෙරුවා. ඒ කියන්නේ විදේශ විනිමය ලාභ ඉවත් කරනවා. ඒ වගේම විදේශ විනිමය අලාභ આવොත්, කියන්නේ ලාභ ඉවත් කරනවා කියන්නේ මොකද්ද? අපි ගිහින් IRR account එකේ ගිහින් දානවා සල්ලි කියලා. නේ? International Reserve Revaluation account කියලා අපි කිව්වා. ඒ කියන්නේ මේ විදේශ විනිමය ලාභ ඉවත් කරනවා කියන්නේ ලාභාලාභ ගිණුම හර කෙරුවා, IRR ගිණුම බැර කරා. හරිනේ? ඊට පස්සේ විදේශ විනිමය අලාභ තිබුණොත් පහුගිය අවුරුදු වල ලාභ ඇවිල්ලා ඕගොල්ලෝ IRR ගිණුමේ දාලා තියෙනවා නම් ඒකෙන් ඒකට එරෙහිව කපා හරිනවා. ඒ කියන්නේ එතකොටත් කරන්නේ මේ සමුච්චිත අලාභය අපි ගිණුම් ගත කරනවා IRR ගිණුම. බැරි වෙලා IRR ගිණුමේ තියෙන ප්‍රමාණය මදි නම් මේ විදේශ විනිමය අලාභය මේවා කරන්නේ ඉතිරි එක ලාභෙන් අඩු වෙන්න ආරයි. ඒ කියන්නේ අදහස් කරන්නේ මොකද? ලාභ තිබුණොත් ඉවත් කරනවා. අලාභ තිබුණොත් තියෙන ලාභෙන් කපා හරිනවා කියන්නේ. හරි නේද? ඊළඟට B අකුර විදේශ වත්කම් වල උපලබ්ධි නොවූ ප්‍රත්‍යාගනනයන්ගෙන් ඇතිවන්නා වූ පාඩු ලාභයට ගලපන අතර, ඒ කියන්නේ ලාභයෙන් අඩු කරන විදේශ වත්කම් වල උපලබ්ධි නොවූ ප්‍රත්‍යාගනනයන්ගෙන් ඇතිවන්නා වූ පාඩු ලාභයට ගලපන අතර, ඒ කියන්නේ ලාභාලාභ ගිණුම හර කරන අතර උපලබ්ධි නොවූ ප්‍රත්‍යාගනනයන්ගෙන් ඇතිවන්නා වූ වාසි. උපලබ්ධි නොවූ ප්‍රත්‍යාගනනයන්ගෙන් ඇතිවන්නා වූ වාසි. ඒ කියන්නේ කියලම ඇතිවන්නා වූ වාසි ඉවත් කෙරේ. ඒවා දානවා MRR ගිණුමට. වරහන් ඇතුලේ දාන. එදා ලිව්වා මාකට් අපි ලිව්වා. නේ? එන MRR ගිණුමට දාන. ඒ කියන්නේ අපි හිතුව මෙහෙම.
මහ බැංකුව ආයෝජනය කරලා තියෙනවා විදේශීය වත්කම් වල. ඒවා ජනවාරි 1 වෙනිදායි දෙසැම්බර් 31 වෙනිදායි ගලපලා මාක් ටු මාකට් කරනවා. කරපුවාම ලාභයක් තියෙනවා. ලාභයක් තියොත් මොකද්ද කරන්නේ? මේක ඇත්තටම විකුණලා නැහැ. මේක උපලබ්ධි වෙලා නැහැ. බුක් එන්ට්‍රි එකක් විතරයි. ඒක නිසා මේක ලාභයෙන් ඉවත් කරලා MRR ගිණුමට දාන්න. මේක මාකට් ඇක්ටිවිටීස් වලින් ඊළඟට බැරිලා පාඩුවක් ආවොත් මොකද කරන්නේ? මේක උපලබ්ධි නෝ ප්‍රත්‍යාගණනයෙන් වූ වාසි වත් කරනවා පාඩු ගලපනවා. හරි. ඊළඟට C අකුර මුදල් මණ්ඩලයේ තීරණය කරන ලද පරිදි මුදල් නීති පනතේ අංක 38ට අනුව සංචිතයන්ට කරන වෙනත් මාරු සිදු කරනු ලබයි. එක්තරා 115 කතාව වලට මතකයි. දැන් මේකේ අහලා තිබුණේ විදේශීය විනිමය හා වත්කම් මත නේද? ඒ ආපහු මේ ප්‍රශ්නේ කියවන්න විශ්මි. විනිමය අනුපාතිකයේ වෙනස් වීම හේතුවෙන් විදේශ වත්කම් ප්‍රත්‍යාගණනයෙන් ඇතිවන ලාභ හෝ අලාභ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලාභයට බලපාන ආකාරය පැහැදිලි කරන්න. එහෙනම් උතනින් පොඩි ස්ටා එකක් දාගන්න අපි කිව්වා අයන්න ඒ අකුර. ඒක විතරයි ඔබට ඇත්තටම අදාළ වෙන්නේ. මම අනිත් ඒවත් ඔබ සම්පූර්ණ වෙන්න කියෙව්වට ඒ කොටස කියෙව්වා නම් දැන් ওই ප්‍රශ්නේ අහුවනම් ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ වත්කම් වලට ඇතිවන ලාභ අලාභ සම්බන්ධයෙන් කියලා ඔයා ලියන්නේ මොකක්ද? ඔයාලා ලියන්නේ මොකක්ද උත්තරේ? ඔය කියපු ඒවයි. බලන්න කවුරු හරි කියන්නේ දැන් අපි විදේශ විනිමය අනුපාතිකයන්ගේ වෙනස් වීම වලට අනුව කියලා අපි කිව්වා මොකද්ද උත්තරේ ඔය කියපු කොටස් වලින් A අකුර කියලා. ඒකයි මට අවශ්‍ය වුණේ මේක ප්‍රශ්නෙට උත්තර දීම තුල. A අකුර. ඒක හරියට දාගන්න. ඒක තමයි ඔබට හරියටම අදාළ වෙන උත්තරය. එතකොට මම මෙහෙම අහුවොත් ඔය ප්‍රශ්නේම අහනවා විදේශ විනිමය වෙනුවට විදේශ වත්කම් වල මේ වෙළඳපොළට ලකුණු කිරීම නිසා ඇතිවන ලාභ අලාභ සම්බන්ධයෙන් මහ බැංකුවේ මේ මූල්‍ය ප්‍රකාශන වලට ගලපන්නේ කෙසේද කියලා. එතකොට ඔය කොටසෙන් කොයි එකද ඔයාලා ලියන්නේ? පාටවත් තේරුන්නේ නැද්ද ඒක? විදේශ මූල්‍ය වත්කම් විදේශ මූල්‍ය නොවන වත්කම් වල එකතු වෙනස. නෑ මේක අපි කියනවා අරුණ B අකුරේ මම මොකද්ද කිව්වේ? විදේශ වත්කම් වල උපලබ්ධි වූ ප්‍රත්‍යාගණනයන්ගෙන් ඇතිවන්නා වූ පාඩු ගලපනු ලබන අතර උපලබ්ධි නොවූ ප්‍රත්‍යාගණනයන්ගෙන් ඇතිවන්නා වූ වාසිවක් කෙරේ. අන්න ඒක තමයි. ඒ කියන්නේ ඒක මම කොහාටද දානවා කිව්වේ? MRR. හරි මම ඒකයි උතන උත්තරේට ඔය දෙකම එකතු කරේ. එහෙනම් ඔය ප්‍රශ්නේදී දැන් ඇත්තටම අහලා තියෙන එකට අදාළව අපි අයන්න ගත්තා. අයන්න නැත්නම් ඊයක්. විදේශ විනිමය ලාභ ඉවත් කරනු ලැබේ. විදේශ විනිමය ලාභ ඒ කතාව කිව්වා. කියලා කිව්වා මේ මොකේටද දානවා කිව්වේ එහෙනම් ලාභාවුත් IRR ගිණුමට දානවා. එහෙනම් IRR ගිණුමට මොනවද මේ මොනවද දාන්නේ කියලා මම ආයෙ අහුවොත් මොනවද කියන්නේ? විදේශ විනිමය ප්‍රත්‍යාගණන වලින් එහෙම නැත්නම් විදේශ විනිමය ලාභ ඇති වෙන ලාභ අපි සටහන් කරන්නේ කියන්නේ අපි ලාභාලාභ ගිණුමෙන් අයින් කරලා IRR ගිණුමට දානවා. ඒක හොඳට තේරුණාද? මේ ගිණුම් ප්‍රකාශන හදනකොට එක එක රටවල් වල අපි ආයෝජනය කරලා තියෙන විදේශ විනිමය වලින් විවිධ ඒවල විනිමය අනුපාත අවුරුද්ද මුලයි අගයි බලපුවාම අපිට ගොඩක් වාසි වෙලා තියෙනවා. එහෙනම් ඒ වාසි අපි ලාභාලාභ ගිණුමේ දිගටම සටහන් කරන් ගින් අන්තිමට මේ
මේ ඒකාබද්ධ මුදලට බැර කරනවද නෑ. ඒ ලාභ අපි ආරක්ෂණ සංකල්පය අනුව අපි මොකද කරන්නේ? ඒ ලාභ අපි අයින් කරගන්න. ඒවා මොකද මේවා ඇත්තටම ප්‍රත්‍යාගණනය වෙලා නැහැ. අපි තියෙනවා අපි විකුණලා නැහැ. මේ දැන් තියෙන වෙළඳපොළගේ අනුව තමයි විලා තියෙන්නේ. එහෙනම් අපි ඒක ලාභාලාභ ගිණුම හර කරලා IRR ගිණුමට ජාත්‍යන්තර සංචිත ප්‍රත්‍යාගණනය ගිණුමට මාරු කරනවා. බැර කරනවා. බැරි වෙලාවත් අලාභාවොත් අර IRR ගිණුමේ තියෙන ප්‍රමාණයට කපලා ඒක මදි නම් මේ අවුරුද්දෙනුත් අපි කපලා දානවා. පද ආරක්ෂාව. ලාභාවොත් තාම විකිණිලා නැති ඒවා අපි අයින් කරනවා IRR ගිණුමට දාලා මහා බැංකුවේ සංචිතයට දානවා. නමුත් අලාභාවොත් අපි අර සංචිත නැත්නම් ඉතිරි හරිය ලාභෙරුත් අඩු කරනවා. හරි. ඒ මොනවද මේ විදේශ විනිමය අනුපාතවල වෙනස්කම්. දැන් මට කියන්න අරුණ විදේශ වත්කම් වල මේ මාක් ටු මාකට් කරන්නේ මොකක් නිසාද? අනිත් අයටත් දැනගන්න හින්ද දන්න කෙනෙක් හරි කියන්නේ අපි කියමු අපි ෆික්ස් ඉන්කම් සිකියුරිටිස් විදේශීය සුරකුම්පත් තියෙනවා. ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් තියෙනවා, භාණ්ඩාගාර බැඳුම් කර තියෙනවා. ඕවල අගය අඩු වැඩි වෙන්නේ මොකක් නිසාද? මොකක් නිසාද? ඩොලර් රේට් එක නිසා. නැහැ අරුණ, ඒකෙදි අන්න එතනයි අපි හැමෝම තේරුම් ගන්න ඕන දේ විදේශ මූල්‍ය වත්කම් හෝ දේශීය මූල්‍ය වත්කම් වල වෙළඳපළට ලකුණු කිරීම වෙන්නේ පොලී අනුපාතික වෙනස්කම් නිසා. මම මෙහිම උදාහරණයක් කියනවා. දැන් මංගාව තියෙනවා සුරැකුම් පතක් මේ අපි හිතමු අපි ඔක්කොන්ටම ආයෝජනය කරන්න පුළුවන්. ඒක නිසා මම ෆෙඩරල් රිසර්ව් එකේ ඩොලර් මිලියනයක සුරැකුම් පත්‍රයක් මන් තියන් ඉන්නවා. එතකොට මට මේක අවුරුදු 5ක එකක් මට හම්බ වෙනවා 2%ක පොලියක්. දැන් අරුණ දැන් මම අවුරුදු 5ක එකක් දැන් ඔන්න මම අවුරුද්දක් මේක තියන් වුණා. එතකොට අරුණ දැන් යනවා කොහෙද මේ ෆෙඩරල් රිසර්ව් එකේ මේ සමානම ඉතිරි අවුරුදු 4ක් තියෙනවා. ඒ වගේ දිගු කාලීන මේ භාණ්ඩාගාර බිල්පතක් ගන්න. භාණ්ඩාගාර බැඳුම් කරයක් ගන්න. ගන්ධ යනකොට දැන් ෆෙඩරල් රිසර්ව් එකේ ඒකට ගෙවන අනුපාතිකය 1.5. මංගාව තියෙන එක 2%. එහෙනම් අරුණ මගෙන් ගන්නවා නම් මේ බැඳුම් කරය මේ මොකද්ද විදේශ බැඳුම් කරය මගේ මුහුණට වටිනාකම මිලියනයක් නේ කිව්වේ. මිලියනයට වඩා වැඩි වෙයිද අඩු වෙයිද? ප්‍රශ්නේ දිගයි. වැඩි වෙනවා. හේතුව ඔයා අර දැන් අලුතෙන් බැඳුම් කරයක් ගන්න ගියොත් ඔයාට හම්බ වෙන්නේ 1.5. මගෙන් ගත්තොත් මගේ බැඳුම් කරයට 2%ක් ගෙවනවා. ඒක නිසා හැමෝගෙම ඉල්ලීම වැඩි වෙනවා මගේ බැඳුම් කරේ. ඒ නිසා ඔයාට ගන්න වෙන්නේ වැඩි යගේ. එහෙනම් ඒ වගේමයි අනිත් පැත්තට. මගේ 1.50 වෙලා වෙළඳපොලේ 2 වුණොත් එහෙම මගේ බැඳුම් කරේට පාඩුවක්. එහෙනම් අපි මාක් ටු මාකට් කියලා ලකුණු කරනවා කියන්නේ මොකද්ද? මේ විදිහට මේ මහ බැංකුවේ තියෙන සුරැකුම්පත් ගත්ත මිලටයි කියන්නේ ඒකට තියෙන පොලි අනුපාතිකයටයි දැන් තියෙන පොලි අනුපාතිකයටයි අනුව සංසන්දනය කරලා වෙළඳපොළ මිල මොකද්ද කියලා හොයනවා. ඒ අනුව අපි අන්න වෙළඳපොළට ලකුණු කරනවා මේ ලාභ පාඩු කියන්නේ අර මේ මිලියනයට වඩා වැඩි වුණු හරි අඩු වුණු හරි ප්‍රමාණය. තේරුණාද? අන්න ඒකයි මේ අපි කියන්නේ මොකද්ද විදේශීය වත්කම් වල උපලබ්ධි නොවු ඒවා කියලා. මේකෙදි උපලබ්ධි නොවු කියන්නේ මොකද්ද? මේක මම විකුණන්නෙත් නැහැ. තියාගෙන ඉන්නවා. නමුත් අර වෙළඳපොළට බලනවා කොහොමද කියලා. දැන් මං ගාව මෙච්චරක් තියෙනවා. අපි පොල් ටික වැඩි පොල් වල මිල වැඩි වෙයි කියලා අපි පොල් ගිය මුරේ විකට් නැහැ. මේ මුරේ විකුණන්නෙත් නැතුව තියන් ඉන්නවා. දැන් මුර දෙහික පොල් තියෙනවා. ඒත් අපි හිතනවා තවත් වැඩි කියලා. ඉතින් අපි නිකමට අහනවා අපි පොල් දෙන මුදලාලිට කතා කරලා අහනවා මොකක් කියලා. මුදලාලි අද කොහොමද දැන් යන්නේ? ඒතකොට කියනවා මේ දැන් නම් තාම 48යි. ඉස්සරහදී වැඩි වෙයි කියලා. එතකොට ඔන්න එහෙනම් අපි මේක මුල් කාලේ තිබුණේ මේක 30ට. දැන් 48 වෙලා. එහෙනම් එක පොල් ගෙඩියකින් අපිට රුපියල් 18ක ලාභයක් ලැබෙනවා. ඔන්න අපි සටහන් කරගන්නවා අපි ගිණුම් හදනවනම් එක පොල් ගෙඩියකින් මේ 18යි මට පොල් ගෙඩි මෙච්චරක් තියෙනවා. එහෙනම් මෙච්චරක මිලියන මට
ලාභ තියෙනවා. අන්න ඒ වගේ ඇත්තටම උපයලාද ඒක නෑ. ඒක උපයන්නේ කවදා හරි අපි පොල් විකුණනකොට. එහෙනම් අපි මේ පොල් විකුණන්නේ නැතුව මෙහෙම සටහන් කරනවා නම් ඒක වැරදි. ඒකයි මෙතනදී කියන්නේ. ඒක නිසා තමයි අපි මේවා මේ වෙන් කරගන්නේ. හරි. අපි දැන් මට අවශ්‍ය වුණේ මේ මොකද්ද මේ සුරකුම්පත් සම්බන්ධයෙන් වන ලාභ මේ උපලබ්ධි නොවු ලාභ කියන්නේ. අපි මහ බැංකුවේ දෙසැම්බර් 31කට බලනකොට මේවා විකුණලා නැහැ. නමුත් අගය කරද්දී ලාභ ඇවිල්ලා ඒක පාඩු ඇවිල්ලා. ලාභ ආවොත් ඒක MRR ගිණුමට දානවා. පාඩු ආවොත් MRR ගිණුමෙත් මේ විශේෂයක් නැත්නම් මේ සැරේ ලාභෙන් කපනවා. තේරුණාද දැන් ඒක? තේරුණාද? එහෙනම් එහෙම ඇහුවොත් අපි මොකද්ද ලියන්නේ? උත්තරේ B අකුර. එහෙනම් විනිමය අනුපාතික වෙනස්කම් වලින් කියලා කිව්වොත් ඔය ලියපු එකේ A අකුර. හරි? විදේශ වත්කම් වල ලාභ ගැලපුම් නැත්නම් වෙළඳපොළ ලකුණු කිරීම ඔය වන වචන ආරම්භයක් දැම්මත් මොකද්ද උත්තරේ B අකුර. එහෙනම් B අකුර ගාවින් ලියාගන්න විදේශ වත්කම් වල උපලබ්ධි නොවු ලාභ කියලා දාන්න. උඩ තියෙන්නේ විදේශ විනිමය. තේරුණාද ඒක? බලන්න නොතේරුණු දැන් කවුරුත් කතා කරන්නේ නොතේරුණු අය ඉන්නවනම් කියන්න කරුණාකරලා. එතකොට විදේශ වත්කම් කියන්නේ මූල්‍ය නොවන වත්කම් වලට සර්? නෑ මූල්‍ය නොවන වත්කම් කියලා ඉන්නේ රත්රන්. හරි? දැන් රත්රන්. දැන් අපි කිව්වා මුදල් හා මුදල් සමානයන් කිව්වා. මුදල් හා මුදල් සමානයන් කියන්නේ අපි මුදල් කිව්වහම අර මං කියන දැන් ඇමරිකානු ඩොලර්, GBP, yen ඕන එකක් වෙන්න පුළුවන්. අපි පිළිගන්න වර්ග 8ක විතර මහා බැංකුවට ණය ගෙවීම මේ අනුව තියෙනවා මුදල්. ඒ ප්‍රමාණය තියන්නේ. මුදල් සමානයන් කියන්නේ අනෙකුත් බැංකුවල අපි ඩොයිෂ් අපි හිතමු ෆෙඩරල් රිසර්ව් එකේ ඔය වගේ තියන් ඉන්නවා අපිට අවශ්‍ය වෙලාවට ගන්න. අන්න ඒ සල්ලි. අන්න ඒවා තියෙන විදේශ විනිමය වල. ඊළඟට අපි අර ගත්ත විදේශීය මූල්‍ය වත්කම් යටතේ ඊළඟට ගත්ත විදේශීය සුරැකුම්පත්. විදේශීය සුරැකුම්පත් කියන්නේ මොනවද? අපි ෆෙඩරල් රිසර්ව් එකේ නිකුත් කරන මේ භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම් කළ අපි ආයෝජනය කරනවා. ඒ වල ආයෝජනය කරන්නේ මොකක් බලාපොරොත්තු වෙන්නේ? පොලී ආදායම් බලාපොරොත්තු. හරි? එතකොට බැරි වෙලාවත් පොලී අනුපාතික වැඩි වුණොත් ඉදිරියේදී මේවල මිල අඩු වෙනවා, අඩු වුණොත් වැඩි වෙනවා. ඒ අනුව තමයි ලාභ පාඩු වෙන්නේ. ඒ කියන්නේ මෙතන මේ විදේශීය වත්කම් කියන්නේ මොකද්ද? විදේශීය භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම් කර. තේරුණාද? මම දැක්කේ නෑ නම. තේරුණාද ඔයාට? අහපු කෙනාට? තේරුණා. හරි. එතකොට අන්න ඒක. එහෙනම් ඒ වල අගය කරන්නේ පොලී අනුපාතික වෙනස් වීම මත අර මුදල් හා මුදල් සමානයන් කරන්නේ විදේශීය විනිමය අනුපාතිකය. ඒකයි මෙතන වෙනස. තව මේ වගේ ප්‍රශ්න තියෙන අය අහන්න. තේරිලාද නිශ්ශබ්ද වෙන්නේ නොතේරිලාද නිශ්ශබ්ද වෙන්නේ? ඉමාලි තේරුණාද ඔයාට? ඉමාලි රණසිංහ තේරුණා? හරි. මදුශංක තේරුණාද? මදුශංක තේරුණාද? ඔව් සර් තේරුණා. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නේ කියමු. තුන්වෙනි එකද විශ්මි? නෑ සර් හතරවෙනි එක. හරි. කියන්න බලන්න. ශ්‍රී ලංකා මහ බැංකුව අවදානම් කළමනාකරණයේදී ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන්නේද? ඒ ඇයි? අන්න හොඳ ප්‍රශ්නයක්. එහෙනම් අවදානම් කළමනාකරණය කියලා මෙතනින් අදහස් කරන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙතනදී විශේෂයෙන්ම යන්නේ අපි දේශීය මූල්‍ය වත්කම් මූල්‍ය බැරකම් කියන එක නිතනින්ම එනවා. මොකද හේතුව මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ ලාභ පාඩු ගැන නොහිතා. එතකොට නමුත් අපි දන්නවා විදේශ සංචිත කළමනාකරණය කර.
දැන් විදේශ සංචිත කළමනාකරණය කරන්නේ මොකක් මතද? අවදානම ගැන ගොඩාක් සැලකිලිමත්. එහෙනම් ඒක හොඳට මතක තියාගන්න. අපි මේ අවදානම ගැන සැලකිලිමත් වෙන්නේ මහ බැංකුව විදේශ සමග මේ සංචිත ගනුදෙනුවේදී. හරි. එහෙනම් හැම වෙලාවෙම මම ඔයාලට මුලදී කිව්වා සංචිත කළමනාකරණය ගැන කතා කරනකොට මම කිව්වා ඉස්සෙල්ලාම අපි මුල් තැන දෙන්නේ capital preservation කියන එක. ඒ කියන්නේ මේ සංචිත ආරක්ෂා කර ගැනීම. හරි. ඊට පස්සේ තමයි අපි liquidity and working capital කියලා අපි ඉස්සෙල්ලාම capital preservation, දෙක liquidity, තුන කිව්වා investment return කියලා. එහෙනම් මොකද්ද අපි මුල්ම තැන දෙන්නේ? capital preservation. ඒ කියන්නේ අවදානම අඩුම මාධ්‍යවල තමයි සංචිත ආයෝජනය කරන්නේ. ඒකට හේතුව තමයි අපේ දැන් තියෙන සංචිත ප්‍රමාණය. කොයිම වෙලාවක හරි මහ බැංකුවේ තියෙන සංචිත ප්‍රමාණය මොකක හරි වැඩි තණ්හාවෙන් එහෙම නැත්නම් වැඩි රිටර්න් එකක් ගන්න ගිහිල්ලා මොනවාද යම් මූල්‍ය ආයතනවල තැම්පත් කරලා අපිට අවදානම වැඩි ඒවල දාලා මේක ඒ ආයතනයේ කඩා වැටෙනවා. ඊට පස්සේ ඒක සල්ලි අය කරගන්න බැහැ. දැන් උදාහරණ ගත්තොත් අපිට එන ලියුම් මහ බැංකුවට එන ලියුම් දැක්කහම හරි දුක හිතෙනවා. සමහර අය මහත්යාගේ EPF එකක් දාලා කඩා වැටුණු මූල්‍ය සමාගම් වල ඊට පස්සේ නෝනාගේ එකක් දාලා දැන් ළමයි ඉගෙන ගන්න වයසේ A level වලින් පස්සේ දැන් ඒ අයට ජීවත් වෙන්නවත් එයාලා දාලා තියෙන්නේ අර ළමයින්ව කවදා හරි ඒක ළමයින්ගේ අධ්‍යාපනයට ගන්න. මම කියන්නේ මේක උදාහරණයක්. ඒක මොකද්ද? එහෙනම් එතකොට යා අමතක කරපු දැනක් තියෙනවා දෙන්නම අර අපි හිතමු ද ෆිනෑන්ස් හරි මොකක් හරි ආයතනයකට යන්න ඇත්තේ ඇයි ඒ වෙලාවේ හොඳ පොලියක් ගෙවන්න. ඒක නිසා ගිහින් දඩස් ගාලා අරක දැම්මා. එයා හිතුවේ නෑ මේ පොලි අනුපාතික වැඩි නම් අවදානමත් වැඩි කියන එක. ඉතින් NSB එකේ මම මේ බැංකු වලට මේ අර ආයතනයට දාන්න කියලා කියනවා නෙමෙයි. ඒ වගේ ප්‍රචාරණයක් නෙමෙයි. මම උදාහරණයක් ගන්න. NSB එකේ දැම්මම යාට පොලි අඩු වෙන්න පුළුවන්. නමුත් 100%ක්ම එකම නේද 50 90 100%ක්ම ආරක්ෂාව ලැබෙන්නේ NSB එකේ දැම්මොත්. ඒ කියන්නේ ඒකට ආණ්ඩුව බැඳිලා ඉන්නවා සතයක් නෑර ගෙවන්න. අනිකුත් ඕනම රාජ්‍ය බැංකු වෙන්න පුළුවන්, පෞද්ගලික බැංකු වෙන්න පුළුවන්. ඩිපොසිට් ඉන්ෂුරන්ස් එකෙන් ගෙවන ගානට සීමා වෙනවා. නමුත් NSB එකේ දැම්මොත් ඒක බෑ. අන්න ඒවා. එහෙනම් අපිට මහ බැංකුව මේ අපේ මේ බලනකොට තියෙන්නේ NSB එකයි අනිත් ආයතනයි නම් මහ බැංකුවේ රිසර්ව් එක අනිවාර්යෙන් ගිහින් දාන්නේ මොකේද? NSB. නමුත් විවිධාංගීකරණයක් බලන්න. මොකද හේතුව? ඒකේ capital preservation එක තියෙනවා. රාග් අනිවාර්යෙන් මේක අය කරගන්න බෑ. අන්න ඒකයි මෙතන අද. ඒකයි මෙතනදී මට මේ අවශ්‍ය වුණේ අවදානම ගැන මහ බැංකුව සැලකිලිමත් වෙනවද කියන එක. එන අවදානම ගැන සැලකිලිමත් වෙනවා. ඒකට හේතුව තමයි අපි සංචිත ආයෝජනය කරන්නේ අපේ ඉන්වෙස්ට්මන්ට් මේ ස්ටේට්මන්ට් එකක් තියෙනවා. ඒක අනුව අපේ අංක 1 තමයි මේ ප්‍රාග්ධනයේ ආරක්ෂාව capital preservation. 2 තමයි liquidity. ඊළඟ අපේ මුල් තැන දෙන්නේ ද්‍රවශීල අවශ්‍යතාවට. ඒ කියන්නේ විදේශීය ණය සහ පොලි එක දවසක්වත් පරක්කු වෙන්නේ නැතුව ගෙවන එක. 3 තමයි මේ දෙකම රැකලා ඉතිරි එකක් තියෙනවා නම් අන්න ඒක ආයෝජනය කරනවා. ඒ ආයෝජනය කරන්නේ මොකක්ද අවදානම් කළමනාකරන දෙපාර්තමේන්තුවකින් නිකුත් කරලා තියෙන ඒ ගයිඩ්ලයින්ස් වලට අනුව තමයි ඒවා ආයෝජනය කරන්නේ. ඒ අනුව අවදානම් ගන්න දෙන්නේ නැහැ වැඩිපුර. දෛනිකව අර ආයතන ගැන කැපිටල් මොකක්ද මේ අර ආයතන ගැන ක්‍රෙඩිට් රේටින්ග්ස් ඉන්ස්ටිටියුෂන්ස් වලින් දෙන රේට්ස් පවා උදේ පාන්දර ආයේ දවල් මහ බැංකුවේ අවදානම් කළමනාකරන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වොච් එකේ ඉන්නවා. ඉතලා යම් එකක් වුණු ගමන් වෙනස් වීමක් වුණු ගමන් ටක් ගාලා ඉන්ෆෝම් කරනවා මේ නැවත මේකේ දාන්න එපා තියෙනවා නම් මැචුව වුණොත් ගන්න. අන්න ඒ වගේ තියෙනවා. ඒ කියන්නේ ඔන්ලයින් මේක බලන් ඉන්න. එහෙනම් මේ ඔක්කොම කරන්නේ මොකක් නිසාද? සංචිතවල ආරක්ෂාව. හරි. දැන් මම අපේ නෝට් එක දෙන්න පුළුවන්. විශ්මි ආපහු මේ ප්‍රශ්නේ කියවන්න මට. දැන් මම ඔයාලට හැඳින්වීමක් කරුවේ ඒක ගැන.
ශ්‍රී ලංකා මහ බැංකුව අවදානම් කළමනාකරණයේදී ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන්නේද ඒ ඇයි? හරි. මෙහෙම දාමු අපි මේකට උත්තරය. ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධයෙන් අවදානම් කළමනාකරණය වඩාත් සම්බන්ධ වන්නේ සිය නිල සංචිත විදේශීය මාධ්‍යයන් තුල ආයෝජනය කිරීමේදීය. එහිදී සංචිතවල ආරක්ෂාව සම්බන්ධයෙන් මහ බැංකුව සැලකිලිමත් විය යුතුය. එම විදේශීය ආයෝජනයන් සිදු කරනු ලබන්නේ අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට තිබෙන නිර්දේශ වරහන් ඇතුලේ investment guidelines වරහනවා අනුවය. ඒ අනුව සංචිතවල ආරක්ෂාව වරහන් ඇතුලේ capital preservation capital preservation ද්‍රවශීලතාව වරහන් ඇතුලේ liquidity liquidity return ප්‍රතිලාභ return යන ත්‍රිත්වය ඔස්සේ පිළිවෙලින් ක්‍රියාත්මක වෙමින් සංචිත වල ආරක්ෂාවට මුල් තැනක් දෙනු ලබයි. විශේෂයෙන්ම මෙලෙස අවදානම පිළිබඳව සැලකිලිමත් වන්නේ යම් තරමක හෝ විදේශ ආයෝජන තුලින් සංචිතවල අඩුවීමක් සිදු වුවහොත් එය ඕනෑම මහ බැංකුවක කීර්ති නාමයට credibility එකට reputation එකට
කීර්ති නාමයට විශාල හානියක් සිදු කරන නිසාය. දැන් මතකයි ග්‍රීස් බොන්ඩ් එක. ඒ අවුරුද්දේ රිටර්න් එක ගත්තොත් ලෝකේ අනෙකුත් මහ බැංකු වල ඇවරේජ් මොකද්ද? මෙහෙම ගත්තොත් අපි දැන් ඒ අවුරුද්දේ ගත්තොත් ලෝකයේ අනෙකුත් මහ බැංකු වල සාමාන්‍ය පීම් වල 2%යි. ශ්‍රී ලංකා මහ බැංකුවේ 6%ක් රිටර්න් එකක් ගන්නවා. නමුත් කවුරුවත් ඒ 6% ගැන නෙමෙයි කතා කරේ ග්‍රීස් බොන්ඩ් වලින් අපිට අහිමි වෙන ඉන්දික ගයාන්ගේ ෆෝන් එකේ මොකක් හරි දැන් එතකොට යන්නේ ඒකට ඒකෙන් පත්තරවල පොල් ගෙඩි අකුරු වලින් ගිහිල්ලා මහ බැංකුවේ රෙපියුටේෂන් එකට ලොකු ඩැමේජ් එකක් වුණා ඒ ග්‍රීස් බොන්ඩ් වල. නමුත් ඒ අවුරුද්දේ ලාභයේ අනිත් බැංකු වල 2% ගාති මහ බැංකුව 6%ක ගත්තා. හරි. ඔව් විමාලි කියන්නේ ප්‍රශ්නයක්. සර් ඒ ග්‍රීස් බොන්ඩ්ස් වලදී මොකද සර් සිද්ධ වුනේ ඒක අපිට තේරෙන්නේ නැහැ. එතකොට ඒ කාලේ ඇත්තටම ඉන්වෙස්ට්මන්ට් ගයිඩ්ලයින්ස් තිබුණේ නෑ මහ බැංකුවට. එතකොට ඒක නිසා ග්‍රීස් බොන්ඩ් වල අපි ඉන්වෙස්ට් කරා මහ බැංකුව. ඊට පස්සේ ඒක ග්‍රීස් ආණ්ඩුව බිඳ වැටුණා. ඊට පස්සේ කියන්නේ ආර්ථික වශයෙන් බිඳ වැටුණා. එතකොට අපිට ඒක අය කරගන්න බැරි වුණා. කැපිටල් ලොස් එකක් වුණා. හරි. නමුත් දැන් බලද්දී දැන් අර අපි සාමාන්‍යයෙන් ආයෝජනය කරන්නේ ක්‍රෙඩිට් රේටින්ග්ස් ආයතන තුනකින්. කියන්නේ ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්, කියන්නේ S&P, ඊළඟට ෆිච් සහ මූඩීස් කියන ක්‍රෙඩිට් රේටින්ග්ස් ඒජන්සිස් තුනේම රේටින්ග්ස් ගැන අපි සලකලා බලවරලා මනි මාකට්ස් වලට කියන්නේ අපි කියලා තියෙන මනි මාකට් FIS එක ඒවට එක එක අපි බලනවා. A1 ග්‍රේඩ් තියෙන්න ඕන අපි ඉන්වෙස්ට් කරන ඒවා. එහෙම කියලා බලලා කරන්නේ. ඒ වගේම ඩේලි මේක මොනිටර් කරනවා. එතකොට ඒක නිසා යම් කිසි රජයක මහ බැංකුවක ආයතනයක අපි ආයෝජනය කරලා තියෙන එක යම් දෙයක් වෙනවා නම් අර ක්‍රෙඩිට් රේටින්ග්ස් වලින් ටක් ගාලා අපිට හිතන්න පුළුවන්. එහෙනම් අපිට ටක් ගාලා එක්ක ඒ ආයෝජන ඉවත් කර ගැනීමත් අලුතින් ආයෝජන කරන එකක් නෑ. ඒකට එහෙම ආවේ මොකද මේ ගයිඩ්ලයින්ස් තියෙන නිසා. ඒකට මේ වගේ ගයිඩ්ලයින්ස් අනුව අපි ලෝක බැංකුව විසින් දීලා තියෙන RAM ප්‍රෝග්‍රෑම් එක යටතේ රිසර්ව් මැනේජ්මන්ට් ඇඩ්වයිසරි ප්‍රෝග්‍රෑම් කියන එක යටතේ දීලා තියෙන ගයිඩ්ලයින්ස් වලට අනුව තමයි ඉන්වෙස්ට් කරන්නේ දැන්. ඒකට ඒ අනුව ඉන්වෙස්ට්මන්ට් ගයිඩ්ලයින්ස් තියෙනවා. ඒ ඉන්වෙස්ට්මන්ට් ගයිඩ්ලයින්ස් හදලා තියෙන්නේ කෙලින්ම අවදානම ගැන සැලකිලිමත් වෙලා. එතකොට ඒක නිසා අපිට නැවත එහෙම එකක් වෙන එකක් නැහැ. නමුත් ඒ කාලේ ග්‍රීස් වල ආයෝජනය කරන කාලේ අපිට එහෙම ඉන්වෙස්ට්මන්ට් ගයිඩ්ලයින්ස් තිබුණේ නැහැ. අපි ඒ වෙලාවට බලලා ඉතින් ආණ්ඩුවක්නේ. ඒක නිසා මේ ආර්ථිකය වැටෙන්නේ නැහැ කියලා හිතලා ඉනවා. නමුත් අපි දැන් කරනකොට සවරින් රේටින් ඔක්කොම බලලයි කරන්නේ. හිමාලයට තේරුණාද? ඒකට ඒකයි ඒකේ හේතුව. අපි ආයෝජනය කරලා ඒක ගන්න බෑ. එතකොට ඔන්න ඔය විදිහට. එහෙනම් අපි කියනවා අපි එහෙනම් කිව්වා දැන් අපි අර විදිහට කරන්නේ. ඒක නිසා අවදානම සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙනවා. ඒ අවදානම ගැන සැලකිලිමත් නොවි අපි ආයෝජනය කෙරුවොත් අර විදිහට විශාල ලාභ වෙන්න පුළුවන්. නෑ කුඩා ලාභයක් වුණත් ඒක විශාල වශයෙන් මහ බැංකුවේ රෙපියුටේෂන් එකට ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි අර විදිහට බලලා හරි නේද ඒකට උත්තරේ. අපි තවත් ආයෝජන ඔය අවදානම් ප්‍රශ්නයක් එයි. එතන අපි මේක දිගට කතා කරමු. එහෙනම් අපි 2014 ප්‍රශ්න පත්‍රය ගැන කතා කරුවා. ඒ කියන්නේ අපි අවදානම් ගැන සැලකිලිමත් වෙලා තමයි අනිවාර්යෙන්ම ආයෝජනය කරන්නේ. මොකද හේතුව අර විදිහට මේ සංචිතවල ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු නිසා. හරි නේද? ඒකේ ගැටලුවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අහන්න අපි 2015 ප්‍රශ්නෙට යන්න කලින් 2015 නම් ඊළඟට තියෙන්නේ 2015 ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. අපි 2015 මාර්තුද සැප්තැම්බර්ද ඊළඟට එන්නේ? මාර්තු නේද? මාර්තු දෙක මංගාව තියෙනවා.
එතකොට මේ විදිහට 2015 මාර්තු ප්‍රශ්න පත්‍රය තුල තියෙනවා. දැන් අපි එහෙනම් උත්තර ලිව්වේ 2014 සැප්තැම්බර් 2ට. දැන් මේ 2015 තුන. සිසු ව්‍යාපාර ආයතන වෙනුව ශ්‍රී ලංකා මහ බැංකුවද විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන වාර්ෂිකව සකස් කොට ප්‍රකාශයට පත් කරනු ලබයි. අපි දන්නවා. 2013 වර්ෂයේ ප්‍රකාශයට පත් කරන ලද මූල්‍ය ප්‍රකාශන වලට අනුව දැන් අපි මේ 2013 කියලා මේක කියුවට අපි ගන්නේ 2020 එක. හරි. ශ්‍රී ලංකා මහ බැංකුවට එම වර්ෂයේදී 2012 වර්ෂයේදී අත්කර ගන්නා ලද රුපියල් බිලියන 66.ක ලාභයට එරෙහිව රුපියල් 24.2ක අලාභයක් දැරීමට සිදු විය. එහෙනම් 2013 වර්ෂයේදී වූ අලාභයට හේතු දෙකක් අහන්න. දැන් අපිට අවශ්‍ය නැහැ. අපිට දැන් පුළුවන් අපිට කියන්න 2021 ලාභ අඩුවීමට හේතු. ඔන්න දැන් අපි යනවා ආපහු 2000 මේකේ ආදායම් ප්‍රකාශනය. එහෙනම් අපිට මේ ප්‍රශ්නේ අපිට හැදෙන්නේ එහෙනම් කොහොමද අපිට ගත්තහම දැන් මේක කියන්නේ අලාභ ලාභනේ. එහෙනම් මේක ගත්තොත් මේකේ දාලා නැහැ නේද අලාභය. මෙතනින් අපි ගමු සම්පූර්ණ එක දාලා නැහැ. එහෙනම් මම කියන්නම් මෙතන මෙහෙම හදාගන්න මේ ප්‍රශ්නේ මෙහෙම හදාගන්න. මහ බැංකු ගිණුම් ප්‍රකාශන වලට අනුව 2019 වර්ෂයේ වාර්තා වූ අමේසරේ වැඩි වෙලා තියෙනවා. අපි ගමු රුපියල් බිලියන 55600 රුපියල් මිලියන දාගන්න. රුපියල් මිලියන 55604ක වර්ෂයේ සඳහා වූ සුද්ධ ලාභයට සාපේක්ෂව 2020 වසරේදී රුපියල් මිලියන 63432ක ලාභයක් වාර්තා කරන ලදී. මෙයට හේතු කවරේද? එතකොට මේකට අපිට කියන්න වෙන්නේ මේ මූල්‍ය ප්‍රකාශන විදිහ බලලා. එතකොට මේකේ තියෙනවා මේකේ අපි මේ දක්වා දීලා තියෙන ෆිගර්ස් වලට හැටියට අපේ විදේශීය මූල්‍ය වත්කම් වලින් මුළු ආදායම අඩු වෙනවා. ඊළඟට විදේශීය මූල්‍ය මුළු ආයෝජන ආදායනුත් මේ විදිහට අර මේකමයි රත්තරන් ඒවත් තිබුණා ප්‍රත්‍යාගරණ අඩු වෙනවා. හරි? අනේ වැඩි වෙලා. ඉන්න මෙතන අපි ගත්තොත් අඩු හේතු වේ. මේට හේතු ගත්තොත් හරි මේ විදේශීය මූල්‍ය මෙතන මෙහෙනම් අපිට ගන්න වෙන්නේ මෙහෙනම් මේ සඳහා හේතු කරුණු. හරි? ඒ අනුව දාන්න මෙහෙම මෙයට ප්‍රධාන වශයෙන් හේතුව වී ඇත්තේ චුද්ධ විදේශ විනිමය ප්‍රත්‍යාගණන වාසිය වේ. සුද්ධ විදේශ විනිමය ප්‍රත්‍යාගණන වාසිය වේ. එය 2019 වර්ෂයේදී බිලියන 14ක පාඩුවක් වුවද මෙන්න මෙතන මේක මෙතන තියෙනවාට කර්සර් එක පේනවා. 2020 වසරේදී බිලියන 7ක
ලාභයක් දක්වා පරිවර්තනය වී ඇත. පරිවර්තනය වී ඇත. ඒ අනුව බිලියන 21කින් විදේශ විනිමය ප්‍රත්‍යාගණන වාසිය ඉහළ යෑම මෙලෙස සුද්ධ ලාභය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. ඊට යටින් ලියන්න විදේශීය මූල්‍ය වත්කම් වලින් වූ ආදායම බිලියන 76 සිට 56 දක්වා අඩු වී ඇත. ඊළඟට විදේශීය මූල්‍ය ආයෝජන ආදායම බිලියන 3කින් පමණ ඉහළ ගොස් ඇත. ඊළඟට තවත් තියෙනවා දේශීය මූල්‍ය වත්කම් මාසික සුද්ධ ආදායමද බිලියන 2කින් පමණ ඉහළ ගොස් ඇත. දැන් ඕකේ ඉහළ ගොස් ඇත කියලා ලිව්වා. අතන බිලියන 21යි. ඊළඟට අපි කිව්වා සුද්ධ විදේශීය මූල්‍ය ආයෝජන ආදායම බිලියන 3කින් ඉහළ ගිහින් කියලා ඒකත් අපි හරියට දාගන්න. ඊළඟට අවසානයේදී කියපු දේශීය මූල්‍ය වත්කම් ආසිත සුද්ධ ආදායම බිලියන 2කින් ඉහළ ගොස් ඇත. ඔන්න ඔය තුන තමයි ලාභ වැඩිවීමට හේතු උනේ. අඩුවීමට හේතු උනේ අර 76 සිට 56 දක්වා අඩුවීම. නමුත් වැඩිවීමක් නේ අහන්නේ. දැන් ඔන්න ඒකට හරි. ඊළඟ ප්‍රශ්නේ අපි ගත්තොත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ශේෂපත්‍රයේ ප්‍රධාන ස්ථානයක් හිමිවන වත්කම් වර්ග දෙකෙහි විවස්ථාපිත නීතිමය තත්ත්වය පැහැදිලි කරන්න. මොනවද මට දැන් උත්තරේ කියන්න මොනවද ප්‍රධාන ස්ථානයක් හිමිවන වත්කම් වර්ග දෙක? දැන් උත්තර දන්නවා. කියන්න බලන්න. දැන් ටක් ගාලා උත්තර එන්න ඕන. මොනවද? විදේශීය මූල්‍ය වත්කම්, විදේශීය මූල්‍ය නොවන වත්කම්. අපිට කියන්න පුළුවන් මේ විදේශීය මූල්‍ය වත්කම්, දේශීය මූල්‍ය වත්කම් කියලා. එයි අපි විදේශීය මූල්‍ය වත්කම් කියලා විතරක් කිව්වේ. ඒක පැන නගින්නේ මොකක් හින්දාද? ඔයාගේ උත්තරේ හරි කියන්න. මොකක් හින්දාද විදේශීය මූල්‍ය වත්කම් පැන නගින්නේ? කලින් කතා කරලා තියෙනවා ඉතින්. කවුරු හරි උත්තරේ දෙන්නේ ඇයි විදේශීය මූල්‍ය වත්කම් පැන නගින්නේ? නැත්නම් විදේශීය මූල්‍ය වත්කම්, විදේශීය මූල්‍ය බැරකම්, විදේශීය මූල්‍ය නොවන වත්කම් පැන නගින්නේ ඇයි? විදේශීය සංචිත නිසා. හරියටම හරි. විදේශ සංචිත කළමනාකරණය නිසා. දේශීය මූල්‍ය වත්කම් ඇති වෙන්නේ ඇයි? විවට වෙළඳපොළ කවුන්ටර් නිසා. මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. නේ? හරි නේද? එහෙනම් මේ ප්‍රශ්නේ හරි අපිට උත්තරේ නිකන් ළඟටම දීලා කියන්නේ. මොකක්ද කියන්නේ? ශ්‍රී ලංකා මහ බැංකුවේ ශේෂපත්‍රයේ ප්‍රධාන ස්ථානයක් හිමිවන වත්කම් වර්ග දෙක ව්‍යවස්ථාමය තත්ත්වය පැහැදිලි කරන්න. ව්‍යවස්ථාමය තත්ත්වය කියන්නේ මොකද්ද? මේ මහ බැංකුවේ කාර්යයන් තුලින්ම පැන නගිනවා. මොකද්ද? ප්‍රධාන වත්කම් දෙක තමයි විදේශීය මූල්‍ය වත්කම්, දේශීය මූල්‍ය වත්කම්. හරි ඊට පස්සේ ඒකේ තියෙන අයිටම්ස් උත් අර මුල් ප්‍රශ්නෙට ලියපු එකෙන් ලියන්න පුළුවන්. 2014.
ඊට පස්සේ ව්‍යස්ථාමය තත්ත්වය කියලා දෙයන්න පුළුවන්. ඒ අනුව මහ බැංකුවේ කාර්යයන් යටතේ ප්‍රධානතම කාර්යයන් දෙකෙන් එකක් වන මේ මුදල් ප්‍රතිපත්තිය මෙහෙයීම නිසා දේශීය මූල්‍යවත්කම්ද ඊළඟට අනෙකුත් ප්‍රධානතම කාර්යයක් වන මේ සංචිත කළමනාකරණය නිසා මේ විදේශීය මූල්‍යවත්කම්ද ඇතිවන බව ප්‍රකාශ කළ හැකියි. ඒකයි උත්තරේ. එහෙනම් අපි දාමු මේ විදිහට මහ බැංකු ශේෂපත්‍රයේ ප්‍රධානතම මූල්‍යවත්කම් කියලා දාලා අංක 1 දාමු. විදේශීය මූල්‍යවත්කම්. විදේශීය මූල්‍යවත්කම්. හරි. ඒ යටතේ අපිට දාන්න පුළුවන්. මොකක් නිසාද? දැන් ඔයාලා යටින් අරක බලලා දාන්න ඕන ඒක. මුදල් හා මුදල් සමානයන්, විදේශීය සුරක්කුම්පත්, ව්‍යුත්පන්න උපකරණ අර ලිස්ට් එක. හරි. ඊළඟට දේශීය මූල්‍යවත්කම් යටතේ අපිට දාන්න පුළුවන්. අර කියන දෙද මේ මොනවද? රජයට දී ඇති ණය, බැංකුවකට දීලා තියෙන ණය, ඊළඟට මොනවද? ප්‍රතිවිකුණුම් ගිවිසුම් මත වත්කම් අර ලිස්ට් එක දාන්න පුළුවන්. දාලා අපි දානවා හරි මේ විදිහට. මුදල් නීති පන්තිට අනුව මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් දෙකක් වන විදේශ සංචිත කළමනාකරණය තුලින් විදේශීය වත්කම්ද මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ කාර්ය නිසා දේශීය මූල්‍යවත්කම්ද ඇති වේ. එච්චරයි. මේ වර්ග දෙක ලිව්වා ඒවට අදාළ මේවා ලිව්වා මේවා තමයි වත්කම් කියලා. එතකොට ඒකේ තත්ත්වය අරකයි ව්‍යවස්ථාමය තත්ත්වය. මහා බැංකුවේ සර් එතකොට සර් දැන් දේශීය මූල්‍යවත්කම් විශේෂිත විදේශීය මූල්‍යවත්කම් විශේෂිත බලපාන නීතිමය තත්ත්වය හඳුන්වලා දීලා තියෙන්නේ මේ මුදල් නීති පනතෙන්නේ සර්. මුදල් නීති පනත තුලින්ම. මුදල් නීති පනතෙන් කියනවා ආර්ථික මිල ස්ථායීතාවක් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවක් පවත්ත ගන්න. එතකොට ඒක පවත්ත ගන්නකොට මේ කාර්යයන් දෙක බිහි වෙනවා. ඊට අමතරව ඕනනම් ඔයාගේ ප්‍රශ්නය නිසා මට කියන්න පුළුවන් මේ විදිහට එන මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවටත් තියෙනවා. එන මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්ත ගන්න මොකක්ද අපි කරන්නේ? බැංකුවල ණය දෙනවා. ඒවා තියෙන්නේ මොනවද? දේශීය මූල්‍යවත්කම්. හොඳයි යටින් අපි ඕනනම් දාමු. මේට අමතරව මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව ආරක්ෂා කිරීම උදෙසා බැංකුවලට අවශ්‍ය කරන ණය සැපයීම තුලින්ද දේශීය මූල්‍යවත්කම් බිහි වේ. මේකේ තියෙන විශේෂත්වය තමයි කවුද අපි කාංචනා නේද? කාංචනා දැන් මේ හැම එකක්ම බැරිලා තියෙන්නේ. දැන් ඔයා හිතන්නේ මූල්‍ය නීති පන්ති තුල කියලා හරි. මූල්‍ය නීති පන්ති තුලින් අපේ අරමුණු තියෙන ආර්ථික හා මිල ස්ථායීතාවක් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව. එතකොට මේ ආර්ථික හා මිල ස්ථායීතාව කියන එකට අපිට මිල ස්ථායීතාව පවත් ගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ විදේශීය භාණ්ඩවල මිල. මේ දේශීය භාණ්ඩවල මිල හැම එකක්ම ආර්ථික ස්ථායීතාවටත් ඒකයි. ඒක නිසා අපි විනිමය අනුපාතිකය අධික උච්චාවචනයන්ගෙන් තොරව පවත්වාගෙන යනවා. ඒක නිසා අපිට සංචිත අවශ්‍යයි. අපි සංචිත මනාව කලමනා මම නිකන් කියන්නේ මේකට තේරුම් ගන්න
මනාව කළමනාකරණය කරගන්න. ඊළඟට ගත්තාම අපි විදේශ ණය ගන්න. ඒවා හරියකට ගෙව්වේ නැත්නම් එතකොට අපිට ආයෙ ණය ගන්න බෑ. එහෙනම් අපි ඩිෆෝල්ට් කරනවා. එහෙම වෙන තත්ත්වයකින් ඔහි බලාගෙන හිටියොත් උඩ බලාගෙන හිටියොත් සංචිත වලට ඕන දෙයක් වුණාවි කියලා මොකද්ද වෙන්නේ? අපිව ඩිෆෝල්ට් වුණොත් අපිට ආයෙ ණය ගන්න බෑ. එහෙනම් අපිට ආර්ථික ස්ථායීතාව පවත්වා ගන්න පුළුවන්. බෑ. අපිව කඩා වැටෙනවා, බිඳ වැටෙනවා. එහෙනම් මේවා එකින් එකට සම්බන්ධ. අනිත් පැත්තෙන් බැංකු පද්ධතිය මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වා ගන්න නම් බැංකු මනාව අධීක්ෂණය කරනවා. එම අධීක්ෂණය කළා සාමාන්‍ය තත්ත්වයන් ණය දෙන්න ඕනේ. ඒක හිත නිත්‍ය ණය පහසුකම් ඊළඟට යාලගේ අධික ද්‍රවශීලතාව තියෙනවා නම් අපි ගන්න ඕන නිත්‍ය තැන්පත් පහසුකම් ලබා දෙන්න ඕන. ඊළඟට මේ මොනවද ණය අවශ්‍ය නම් සාමාන්‍ය තත්ත්වයන් යටතේ ප්‍රතිවිකුණුම් ණය දෙන්න පුළුවන් නේද? යන්නේ එහෙම දෙන්න. හදිසි ආනයනය මූල්‍යණය කිරීමට හදිසි ආනයන මූල්‍යණය කරන්නත් අපි අර සංචිත කළමනාකරණය ඉතාලට ගත්තා. thank you. ඒකයි. එතනදිත් ඒක අවශ්‍ය වෙනවා. ඉතින් එතනදිත් අපි මේ භාණ්ඩ හා සේවා මේ විදිහට තිබිලා දැන් අපි හිතමු පරිප්පු, කිරිපිටි ඔය හැම එකම කියනවා කියලා කිව්වා හිර වෙලා කියලා. නේද? පත්තරවල ගියා ඇමතිලා කතා කරුවා ඊට පස්සේ අන්තිමට මහ බැංකුව තමයි ඒවා ක්ලියර් කරන්න සල්ලි දුන්නේ. දීලා ඒවා ටික ක්ලියර් කරා. ඒවා දුන්නේ සංචිතව. එතකොට ඒ නිසා දැන් කිරිපිටි වුණත් තව ටික දවසකින් දැන් තියෙන හිඟේ අඩු වෙයි. මොකද මං හිතන්නේ කිරිපිටි වලින් ඔය ගෙනල්ලා තියෙන 75ක විතර ප්‍රමාණයකට දැන් රිසර්ව් එකෙන් හදිසි ආනයන මූල්‍යණය කිරීමට අත්‍යවශ්‍ය ඒවා කියලා රිලීස් කරලා ඉවරයි. එතකොට ඒවා වෙළඳපළට හිර වෙලා. එතකොට එහෙම බලද්දි මේ මිනිසුන්ගේ පාරිභෝජන තත්ත්වයන් හැම එකක්ම පවත්වාගෙන යන්න මේ සංචිත වල වැදගත්කමක් තියෙනවා. මේ කාලේක අපි අත්විඳිනවා. ඊළඟට මූල ක්‍රමයේ ස්ථායීතාවටත් එහෙමයි. එතකොටත් ඒ වගේ ණය හදිසි ණය කියන්නේ අපි ගත්තොත් මේ lender of last resort කියලා හදිසි අවස්ථාවලදී අවසාන ණය දෙනවා. ඒ ඔක්කොම කරනවා. ඒකට ඒ වයින් තමයි මේ වත්කම් ඇති වෙලා තියෙන්නේ. අපි මේ විදිහට ණය දුන්නොත් දේශීය වත්කම් ඇති වෙනවා. ඒ වගේම අර විදිහට සංචිත කළමනාකරණ කාර්ය සිදු කිරීම නිසා විදේශීය වත්කම් ඇති වෙනවා. හරිනේ ඒකට මේ ප්‍රශ්නේ තිබුණේ ප්‍රධාන මොකක්ද අපි කිව්වේ මහ බැංකුවේ ශේෂපත්‍රයේ ප්‍රධාන ස්ථානයක් වෙන වත්කම් වර්ග දෙක. එහෙනම් විදේශීය මූල්‍ය වත්කම්, දේශීය මූල්‍ය වත්කම් තමයි මේ ප්‍රධාන වැඩි වැදගත්කමක් වෙන වත්කම් වර්ග දෙක. ව්‍යවස්ථා තත්ත්වය අපි පැහැදිලි කරනවා. තුන මට මේ එකම අවාසිය තියෙන අපි ප්‍රශ්න සාකච්ඡා කරද්දී ටක් ගාලා කාලය යනවා. දැන් 9:00 වෙලා අපි ප්‍රශ්න පත්‍ර දෙවෙනි එක යන්නේ. නමුත් ඉතින් ඔහේ නිකන් මේකට උත්තරය මේකයි කියලා යන්න මට බෑ. මොකද මේක පැහැදිලි කරන්න ඕන නිසා. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආදායම් ප්‍රකාශනයට අනුව දේශීය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ පිරිවැය ඔබ හඳුනාගන්නේ කෙසේද? හරි ලේසි ප්‍රශ්නයක්. මොකද්ද? මහ බැංකුවේ ආදායම් ප්‍රකාශනයට අනුව අපි යමු ආදායම් ප්‍රකාශනයට ඒකට අනුව දැන් බලන්න මොකද්ද වියදමනේ. එහෙනම් අපි වියදම් ක්ෂේත්‍රයට යනවා. බලන්න අපි බලමු දේශීය මූල්‍ය ආශ්‍රිත ආදායම ඊළඟට ඔන්න ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහැ සර්. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා සෝරි. මේ විදිහට ගත්තොත් මෙතන මෙහෙයුම් වියදම්. මෙතන තියෙනවා පොලි මූල්‍ය වර්ග. අපේක්ෂිත ණය මේ තියෙන පොලි වියදම්. හරි. මෙන්න මේ පොලි වියදම් තියෙනවා. මම මේ පොලි වියදම් වල ඔයාලට ලයිස්තුව කියවුවොත්. අපි මම කියවන්නම් මේ පොලි ආදායම පොලි වියදම්. මම එතනට දෙන්නම් මොකද ඒකත් කොමන් ප්‍රශ්නයක් නේද? මේ විදිහට අපි දාගමු
දේශීය මූල්‍ය වත්කම් වෙන්නේ අපි අහුවේ මූල් මේ වියදම් ඉන්න දේශීය මූල්‍ය බැරකම් මත වූ පොලි දේශීය මූල්‍ය බැරකම් මත වූ පොලි වියදම් ලෙස ප්‍රති මිලදී ගැනීමේ සුරකුම් සඳහා පොලි ඊළඟට යටට නිත්‍ය තන්පතු පහසුකම් මත පොලි යන දෙක මේ ප්‍රශ්නය අනුව අපි ගමු දේශීය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ පිරිවැය ලෙස හඳුනාගත හැකිය බැංකුව විසින් වෙළඳපළ තුල ඇති වූ අතිරික්ත ද්‍රවශීලතාවය අවශෝෂණය කර ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 1.1ක පිරිවැයක් 2020 වසරේදී දරා ඇත. මේ අනුව මේ සඳහා ප්‍රති මිලදී ගැනුම් මත වූ පොලි බැදුම් කර ණයට ගැනීම මත වූ පොලි නිත්‍ය තැන්පතු පහසුකම් මත පොලි අයත් වේ. හරිනේ. එහෙනම් ඔන්න දැන් අපිට උත්තරයක් තියෙනවා. අපෙන් ඇහුවොත් දේශීය මොකද්ද මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ පිරිවැය කියලා කියන්නේ මොනවද? දැන් වරදා. එහෙනම් මොකද්ද? පිරිවැය කියන්නේ ප්‍රති මිලදී ගැනුම් ගිවිසුම් මත ඇතිවන පොලි සහ අනිත් එක මොකද්ද? කියන්න බලන්න අනිත් එක මොකක්ද? තේරුන්නේ නැද්ද? ඔව්. රජයේ සුරකුම්පත් රඳවා තබා ගැනීම කියන එකත් ගන්න පුළුවන් නේද? රජයේ සුරකුම්පත් රඳවා තබා ගන්නෙ අපි මොකක් හින්දාද? ප්‍රතිමිලදී ගැනුම් නිසා. ඔව්. අන්න ඒකයි. අපි සුරකුම්පත් ඒ වගේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර ඒවා නිකුත් කරන්නේ නේ ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුන්නේ. එතකොට ඒවට ඒ පොලිය ගෙවන්නේ. ඒකයි. ඊළඟට නිත්‍ය තැන්පතු පහසුකම්. බැරි වෙලාවත් SRR වලට පොලිය ගෙවුවනම් ඔකට ඒකත් අයිති වෙනවා. ඇයි? එහෙනම් ඒකට පොලියක් ගෙවන්නේ. නමුත් SRR වලට පොලිය ගෙවන්නේ නැහැ. ඒක නිසා අපිට අයිති වෙන්නේ මොනවද? දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ පිරිවැය කියලා ඇහුවොත් ඒක කොමන් ප්‍රශ්නයක් මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන. මේකේ දෙවෙනි ප්‍රශ්නේ. එහෙනම් මොකද්ද? ප්‍රති මිලදී ගැනුම් මත වූ පොලි වියදම් ඊළඟට නිත්‍ය තැන්පතු පහසුකම් මත ගෙවූ පොලි. තේරුණා නේද? ඊළඟට අහනවා සෙසු ව්‍යාපාර ඒ වගේම මම මේකෙන් අහුවොත් දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් ඇති වූ ආදායම් ගැන අහුවොත් ආදායම් පිළිබඳව අහුවොත් මොනවද කියන්න පුළුවන්? ප්‍රති විකුණුම් නිත්‍ය ණය පහසුකම්. අන්න හරිය. ප්‍රති විකුණුම් නිත්‍ය ණය පහසුකම්. හරියටම හරි.
හරි මේ දෙක එනවා එතකොට මේකෙදි. හරි. ඊළඟට අපිට ගන්න පුළුවන් සෙසු ව්‍යාපාර ආයතනයෙන් මෙහියුම් කටයුතු වලදී මහ බැංකුව විසින් ඒවායේ ලාභ හෝ අලාභ පිළිබඳ අවධානය යොමු කළ යුතු වන්නේද? එසේනම් ඇයිද? දැන් ඔයාලට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් බැයිද? පුළුවන් බැයිද විශ්මි, චමීර, අරුණ කියන්න බලන්න. මේකට උත්තර දෙන්න පුළුවන් බැයිද? පුළුවන් නේද? සෙසු ව්‍යාපාර ආයතනයෙන් මෙහියුම් කටයුතුදී මහ බැංකුව විසින් ඒවායේ ලාභ අලාභ පිළිබඳ අවධානය යොමු කරනවද නැහැ? අනිකුත් ව්‍යාපාර ආයතන තියෙන එක්කෝ සමාගම් පන්ත වෙන්න පුළුවන්, බැංකු පන්ත වෙන්න පුළුවන්, හවුල් ව්‍යාපාර පන්ත වෙන්න පුළුවන්. ඒවායේ අරමුණ ලාභ ලැබීම. ශ්‍රී ලංකා මහ බැංකුව තියෙන්නේ මොකද්ද? මුදල් නීති පන්තට අනුව ආර්ථික හා මිල ස්ථායීතාවත් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව. ඒක නිසා මේ අරමුණු වලට අනුව මහ බැංකුවේ අරමුණ වෙන්නේ මේ ලාභ පිළිබඳව නොසිතා මොකක් කරන්නද? ආර්ථික හා මිල ස්ථායීතාවත් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවත් ආරක්ෂා කිරීම. ඒක නිසා මේක වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ලාභ ලැබීම අරමුණු කරගත්තා නම් අර මං වෙනදා හැමදාම කියන එක මොකද්ද? පොලි අනුපාතික තීරණය කිරීමේ අධිකාරී බලය, ඊළඟට විනිමය අනුපාතික තීරණය කිරීමේ අධිකාරී බලයත් මහ බැංකුවට නිතනින්ම හිමි වෙන නිසා එහෙනම් ලාභ ලබන්න ක්‍රියා කරන්න පුළුවන්. ඒකට අර අරමුණු ළඟා කරගන්න ක්‍රියා කිරීමක් වෙන්නේ නැහැ කියන එක. ඒකට උත්තරේ මම හිතන්නේ අපි දැන් කීප පාරක් කියලා තියෙනවා. ඒක නිසා ඔයාලට ලියා ගන්න පුළුවන්. හරිනේ? ඊළඟට මං ගාව 2015 මම මෙතනට ගෙනල්ලා නැහැ. 2015 සැප්තැම්බර්. බලන්න කියන්නේ විශ්මි 2015 සැප්තැම්බර් අද සහභාගීත්වය අඩුයි 23යි ඉන්නේ 50 ගණන් ඉන්න එකේ. මොකද ගොඩක් අය මේ ගිණුම් වලට කැමති නෑ. නමුත් ඉන්න අයට මම කියන්නේ මේ දැන් ඔයාලට ඊළඟ ප්‍රශ්න පත්‍රය බලනකොට හිතෙයි මොකද්ද මේ කියලා. මේ එකම දිගේ අහන්නේ. මේ ප්‍රශ්නය හොඳට ලියන්න ලකුණු 20 ගන්න පුළුවන්. ටුවර් එකට. හරි. ඒක නිසා මේ අනිත් එක ගොඩක් අය නොලියන එකකට ලියනකොට එක්සැමිනර් උනත් බලන කෙනා උනත් වැඩි අවධානයක් යොමු කරනවා මේකට ලියලා කියලා. ඒකටත් කියන්නේ යා බොහොම පොසිටිව් මයින්ඩ් එකකින් බලන. ඒක නිසා මේ දෙකම තියෙනවා. ඒක නිසා මේ ප්‍රශ්නය ලෑස්ති වෙන්න ඉන්නයි. හරි. ඒකට පන්තියෙන් භාගයක්ම නැති එකෙන්ම තේරෙනවා කොහොමද දෙනා ඒ වගේ ගොඩක් අඩු කරනවා මේකට ලියන. නමුත් මේක තමයි මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන ලේසිම ප්‍රශ්නය. හරි. බලන්න කියන්නේ 2015 සැප්තැම්බර් වල ප්‍රශ්නේ මුල් ටික කියන්නේ විශ්මි. මුදල් නීති පනතට අනුව මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්ති සහ අනෙකුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආකාරය අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශනවල ප්‍රතිඵල රඳා පවතී. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 වර්ෂයේ මූල්‍ය තත්ත්වය කෙරෙහි විදේශ ජාත්‍යන්තර සංචිත පවත්වා ගැනීම බලපා ඇති ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. ආපහු කියවන්න කටියටම ඇහෙන්න. අපි කටියම හොඳට සවන් දෙන්න මුලින්දම. හරි. මුදල් නීති පනතට අනුව මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්ති සහ අනෙකුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආකාරය අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශනවල ප්‍රතිඵල රඳා පවතී. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 වර්ෂයේ මූල්‍ය තත්ත්වය කෙරෙහි විදේශ ජාත්‍යන්තර සංචිත පවත්වා ගැනීම බලපා ඇති ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. එහෙනම් මේ ප්‍රශ්නේ ප්‍රවේශයෙන්ම අපිට කියවෙනවා අපි ඉස්සෙල්ලම කියන්න ඕන කියලා මේ මහ බැංකුවේ මූල්‍ය තත්ත්වය පිළිබිඹුවන්නේ දේශීය මුදල් ප්‍රතිපත්තිය විදේශ සංචිත කළමනාකරණයක් නිසා කියලා. ඒ අනුව දේශීය මූල්‍යවත්කම් වෙනවා ඒ කොමන් ප්‍රශ්නයක් හින්දා මෙතනදී හැමදාම අහනවා. දේශීය මුදල් ප්‍රතිපත්තිය නිසා එහෙනම් ওই කියන විදේශ මූල්‍යවත්කම් හා වගකීම් ඇති වෙලා තියෙන්නේ මොකක් නිසාද? මේ විදේශ සංචිත කළමනාකරණය නිසා. එහෙනම් අපි ගත්තොත් අපි මේ මූල්‍ය ප්‍රකාශනය දිහා බැලුවොත් අපි 2014 නෙමෙයි බලන්නේ 2020 දිහා අපිට ඉස්සෙල්ලම බැලුවොත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අනුව අපිට කියන්න පුළුවන් ඊ අඩු වැඩි වීම ගැන. හරි. ඒ හින්දා මෙහෙම ලියන්න ඉස්සෙල්ලම මේකට හරි මුදල් නීති පන්තිට අනුව දේශීය මුදල් ප්‍රතිපත්තිය
ක්‍රියාත්මක කිරීම නිසා ඇතිවන ප්‍රතිඵලයන් වෙනමද නිල සංචිත කළමනාකරණය තුළින් ඇතිවන වත්කම් හා වගකීම් වෙනමද මූල්‍ය ප්‍රකාශන තුළින් ඉදිරිපත් කෙරෙන නිසා එම ප්‍රතිඵලයන්ගේ නියමාකාර තත්වයන් වෙනම මූල්‍ය ප්‍රකාශන තුළින් විස්තර කළ හැකිය. ඊළඟ ඡේදයට ගන්න. ඒ අනුව 2020 වසරේ විදේශීය මූල්‍ය වත්කම් හා දේශීය මූල්‍ය වත්කම් හා 2019 වර්ෂයේ විදේශීය මූල්‍ය වත්කම් වල අගයන්හි විශේෂිත වෙනස් වීමක් නිරීක්ෂණය කළ නොහැකිය. නමුත් විදේශ මූල්‍ය නොවන වත්කම් යටතේ ගැනෙන රත්රන්වල අගය මිලියන 173 සිට මිලියන 76 දක්වා මේ රුපියල් මිලියන 76 දක්වා අඩුවීම කැපී පෙනේ. ඒ සඳහා අපි මෙහෙම ගමු. මුදල් මණ්ඩලය විසින් මට පර්සන්ටේජ් මතකයි, නමුත් අපි ඒවා ප්‍රකාශයට පත් කරන්නේ නැති නිසා අපි පර්සන්ටේජස් වලින් කියන්නේ නැතුව ඉමු. මෙහෙම කියමු. මුදල් මණ්ඩලය විසින් සිය රන් ප්‍රතිශතය සාමාන්‍ය තත්වයට ගෙනීමේ අරමුණින් රන් වලින් යම් ප්‍රමාණයක් අලෙවි කිරීම හේතු වී ඇත. ඒ වගේ දෙයක් ඇතුළත් කරන එක ගොඩක් හොඳයි. ගොඩක් උත්තර වලින් එන්නේ නැති නිසා. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් 14 ඉඳන් 100ට අපි 6 දක්වා අඩු කරා. නමුත් ඒක අපි විභාගෙට ලියන්න අවශ්‍ය නැහැ. මොකද සාමාන්‍යයෙන් තියාගන්නේ 5ක් 6ක්. ඒක නිසා තමයි එතන අඩු උනේ. ඊළඟට විදේශීය මූල්‍ය බැරකම් සැලකිය යුතු ලෙස ඉහළ යෑමක් පෙන්눔 කරන අතර බැංකු සහ මූල්‍ය ආයතන වලින් ලබාගත් ණය එයට හේතු වී ඇත.
මේ මූල්‍ය ප්‍රකාශ දැන් ඕක 2021න්මයි ඔයාලා උත්තර ලියන්න. ඒත් ඕක පොඩ්ඩක් මාර්ග තියාගන්න. මූල්‍ය විදේශීය මූල්‍ය වත්කම් වල අගය වෙනස් වෙලා නැහැ. රත්රන් වල අගය 176 සිට 173 සිට 76 දක්වා අඩු වුණා. ඊළඟට විදේශීය මූල්‍ය බැරකම් ඒක සංඛ්‍යාව මන් දුන්නෙත් නැහැ. 614 ඉඳන් 857ට වැඩි වුණා. ඒකට හේතු උනේ මේ මූල්‍ය ආයතන වලින් ලබාගත් ණය. සංඛ්‍යා කීයටවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟට ආදායම් ප්‍රකාශනයේ දෙස බැලූ කල ආදායම් ප්‍රකාශනයේ දෙස බැලූ කල විදේශීය මූල්‍ය වත්කම් වලින් ලද මුළු ආදායම විදේශීය මූල්‍ය වත්කම් වලින් වූ ආදායම සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කළද සුද්ධ විදේශ විනිමය ප්‍රත්‍යාගණන වාසිය දෙදස් 19 වර්ෂයට සාපේක්ෂව බිලියන 21කින් ඉහළ ගොස් ඇත. ඊළඟට ඊළඟ ප්‍රශ්නේ නේද ඔයා කියන්න ඕන මගේ තියෙන මේ ඊට කලින් එක කියන්න විශ්මි ප්‍රශ්නේ තුන්වෙනි එක සර් දෙවෙනි එක නේද? දෙවෙනි එකද පළවෙනි එකනේ අපි ලිව්වේ නේද? එහෙනම් දෙවෙනි එක. දේශීය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන විශේෂිත වත්කම් හා වගකීම් වල ස්වභාවය පැහැදිලි කරන්න. අන්න එහෙනම් අපිට අග්ගාලා ලියන්නේ මොකද්ද? විදේශීය දේශීය මූල්‍ය නේද? ඔව් සර් දේශීය මූල්‍ය ප්‍රතිපත්තිය. දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් පැතුලින් පැන නගින වත්කම් හා වගකීම් ලෙස කියලා අපි වත්කම් විදිහට දාන්නේ මොනවද? වත්කම් බලන්න මේකට යන්න ඕන. ඒකට අපි දාමු දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී පැන නගින වත්කම් ලෙස කියලා අපි ගිහින් ඔන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ගියොත් එහෙම මේ ඉස්සලත් මේක හම්බුණා. ඕ මූල්‍ය වත්කම් දේශීය මූල්‍ය බැරකම් මේ තියෙන දේශීය මූල්‍ය වත්කම් මොනවද තියෙන්නේ? මේ වයින් මොනවද ඔයා තෝරගන්නේ? මේ ඔක්කොම තියෙන. එහෙනම් ගන්නේ ප්‍රතිවිකුණු මත වූ සුරැකුම්පත්. ඊළඟට මොනවද තියෙන වත්කම් වල අනිත් එක නිත්‍ය ණය පහසුකම්. මේක මොකේද ඇත්තේ? බැංකු සඳහා දෙන ලද ණය යටතේ මේක යටතේ. හරි එහෙනම් මේකෙන් අපිට දෙකක් තියෙනවා. එහෙනම් අපි දාගන්නවා මූල්‍ය වත්කම් ලෙස ප්‍රති විකුණුම් ගිවිසුම් මත වූ සුරැකුම්පත් ඊළඟට යටින් නිත්‍ය ණය පහසුකම් යටතේ දෙන ණය දැක්විය හැකිය. ඊළඟට දේශීය මූල්‍ය බැරකම් නැත්නම් දේශීය මෙහෙම දාමු මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ කාර්ය තුලින් ඇතිවන බැරකම් ලෙස කියලා මේකට ගියාමත් ඔයාලට තියෙනවා. එහෙනම් ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම් මත වූ සුරැකුම්පත් ඊළඟට නිත්‍ය තැන්පතු පහසුකම් හා
ව්‍යවස්ථාපිත කනිස්සාරා සංචිත අනුපාතික යටතේ වූ බැංකුවල තැන්පතු සඳහන් කළ හැකිය. ඊට පස්සේ ඊට යටින් ලියන්න මුදල් නීති පන්ත තුලින්ම මෙබඳු වත්කම් හා වගකීම් දැරීමට අරහත ඉරක් කටයුතු කිරීමට මහ බැංකුවට බලය පවරා තිබේ. උදාහරණ ලෙස පොලී අනුපාතික කොරිඩෝව තුල ප්‍රතිපත්ති පොලී අනුපාතික පවත්වා ගැනීමට ද්‍රවශීලතාව කළමනාකරණය කිරීමේ කාර්ය තුල නිරත වීම තුලින් ප්‍රතිමිලදී ගැනු වරහන් ඇතුලේ දේශීය මූල්‍ය බැරකම් වරාන වහල ඇතිවන අතර ද්‍රවශීල ඌනතාවට පිළියම් ලෙස ප්‍රතිවිකුණුම් සිදු කිරීම තුලින් වරහන් ඇතුලේ දේශීය මූල්‍ය වත්කම් ඇතිවේ. ඊළඟ ප්‍රශ්නේ කියන්න විශ්මි. විදේශ මුදල් ඒකක සම්බන්ධ රුපියලේ විනිමය අනුපාත වෙන මට කැඩි ඇහුනේ. ආපහු කියන්න පුළුවන්ද විශ්මි? විදේශ මුදල් ඒකක සම්බන්ධ රුපියලේ විනිමය අනුපාත වෙනස් වීම හේතු කොට රත්රන් හෝ විදේශ මුදල්හි ශුද්ධ වත්කම් හෝ වගකීම් හි ඇතිවන ලාභ හෝ අලාභ ගිණුම්කරණය සම්බන්ධයෙන් මුදල් නීති පනතෙහි දැක්වෙන විශේෂිත ගිණුම්කරණ ප්‍රතිපත්තිය කුමක්ද? මෙම ප්‍රතිපත්තිය පැනවීමේ හේතුව කුමක්ද? එතකොට ඒකට අපිට ප්‍රධාන වශයෙන් එන්නේ මොකද්ද? අපි අර අයන්නයි ආයන්නයි කියපු දෙක. මේකට දැන් අපි මෙහෙම කියන්න පුළුවන් විදේශ විනිමය අර මෙහෙම දාමු. මම කෙටියෙන් දෙන්න විදේශ විනිමය වලින් ඇතිවන ලාභ සම්බන්ධයෙන් ගිණුම් තැබීමේදී කියලා ඔයාලා අතන දාපු ඒ අකුර මම දානවා. ඒක ඔයාලා එතනට ලියා ගන්න ඕන ඉඩ තියන්න. ඊළඟට එමෙන්ම කියලා මූල්‍ය වත්කම් සම්බන්ධයෙන් උපලබ්ධි නො වූ ලාභ අලාභ සටහන් කිරීමට කියලා අර B අකුර දාගන්න. අර අපි ඉස්සෙල්ලා ප්‍රශ්න පත්‍රයේ කිය. එතන එක ලියන්න ඉතියි. ඊළඟ ඊට යටින් ලියන්න මෙලෙස
වාර්තාකරණය සිදු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රකාශන වාර්තා කිරීමේ මූල්‍ය ප්‍රකාශන වාර්තා කිරීමේ ප්‍රමිතියට අනුකූල වන අතර මේක 2015 වුණාට මම 2018 කියපු එක. 2018 වසරේදී කරන ලද 2018 වසරේදී කරන ලද සංශෝධනයන්ට අනුවද මූල්‍ය ගිණුම් සකස් කිරීමේදී වඩාත් ආරක්ෂාකාරී පියවරයන් අනුගමනය කිරීම තුළින් ඒවා සටහන් කිරීම අපේක්ෂාව විය. ඔක අහන්නේ ඔයාලගේ 2018 එකට ආයෙ අහුවොත් ඒක හින්දා වෙයි A අකුරයි B අකුරයි එන්නේ. ඒ කියන්නේ ගිණුම් වල සත්‍ය తত্ত্বය වඩාත් ආරක්ෂාකාරී විදිහට සටහන් කිරීම තමයි එකෙන් බලාපොරොත්තු. ඊළඟ ප්‍රශ්නයත් අපි කියමු. මේක අපි ඉවර කරන්න පුළුවන්. පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශන වලින් අලාභයන් වාර්තා වී ඇත. එබැවින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 වසරේදී ලාභ ඉපයීමට කටයුතු කළ යුතු යයි ඔබ යෝජනා කරන්නේද? ඒ මක් නිසාද යන්න පැහැදිලි කරන්න. නැත. ඊට පස්සේ අර ඉස්සෙල්ලා එකට කියපු එකමයි. අර ඉස්සෙල්ලා අපි කිව්වේ මොකක්ද? මහ බැංකුවේ අරමුණ වන්නේ මොකද්ද? ආර්ථික හා මිල ස්ථායීතාවයෙන් මිලකමින් ස්ථායීතාවය. එතකොට ඒ අරමුණු ළඟා කර ගැනීම තුළින් සහ චාර ආර්ථික දර්ශකයන්හි වඩා හොඳ තත්ත්වයක් පෙන්වුම් කිරීම තුළින් තමයි මහ බැංකුවේ ප්‍රගතිය මනින්නේ. එහෙම නැතුව ලාභදායීත්වයේ තුලින් නෙමෙයි. දෙවෙනි කරුණ තමයි මොකද්ද? එහෙම ලාභ ලැබීමට ක්‍රියා කරා නම් අර කියන පොලි අනුපාතික සහ විනිමය අනුපාතික තීරණය කිරීමේ අධිකාරී බලය හේතුවෙන් මේ විදිහට මහ බැංකුවට ක්‍රියා කරන්න පුළුවන් ලාභ උපරිම කරන්න. නමුත් එහෙම කෙරුවොත් වෙන්නේ අර මහ බැංකුවෙන් බලාපොරොත්තු වන අරමුණු ළඟා කර ගැනීම. තේරුණා නේද? ඊළඟ එක ඒක කීවෙනි ප්‍රශ්නේද අපි කරේ 4 වෙනි එකද? ඔව් සර් 4 වෙනි එක. 4 වෙනි එක. හරි. අපි නිකමට අපි බලමු ඊළඟ ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ මොකක්ද? 2016 නේ. ඉතින් ඔන්න බලන්න 2016 සැප්තැම්බර් එකේ තියෙන එක ගත්තොත් අපි ඒකේ දෙවෙනි ප්‍රශ්නය. ව්‍යාපාරික ආයතනයන්ට සාමාන්‍යයෙන් අදාළ වන අන්තර්ජාතික මූල්‍ය වාර්තාකරණ සහ ගිණුම් ප්‍රමිතීන් අනුගමනය කරමින් මහ බැංකුවට තම මූල්‍ය ප්‍රකාශනයන් පිළියෙල කරන අතර එහිදී එම ප්‍රමිතීන් යම් වෙනස්කම් සහිතව යොදා ගැනේ. එම නිසා සමහර මූල්‍ය විශ්ලේෂකයින් විසින් මූල්‍ය වාර්තාවල දැක්වෙන ලාභ පාඩු සහ ප්‍රාග්ධනය පිළිබඳ තොරතුරු පදනම් කරගෙන ව්‍යාපාරික ආයතන සමග මහ බැංකුව සැසඳීමේ නැඹුරුතාවක් දැක්වේ. අර කියන්නේ අර තියෙන වෙනස. ඒක කියනවා අහනවා මහ බැංකුවල මූල්‍ය ප්‍රකාශනයන්හි වාර්තා වන ප්‍රධාන වගකීම් වර්ග දක්වා එම වගකීම් වලට පදනම් වන ප්‍රධාන ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් පැහැදිලි කරන්න. බැරිද? පුළුවන්. මොනවද වගකීම් කියලා? එහෙනම් ප්‍රධාන මූල්‍ය වගකීම් කියන්නේ විදේශීය ගත්තොත් විදේශීය මූල්‍ය බැරකම්. දේශීය මූල්‍ය බැරකම්. ඒ වල තියෙන අයිටම් ටික අපි දැන් දන්නවා. ඔක්කොම නෙමෙයි මම අර ඉස්සෙල්ලා කිව්වා. ඒක කියලාවල මේකේ තියෙන ප්‍රධාන ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් විදේශීය මූල්‍ය බැරකම ඇති වෙන්නේ ඇයි? විදේශීය සංචිත කළමනාකරණය. ඔව් අන්න හරි. මේක 2016 සැප්තැම්බර් 2 වෙනි එකේ අන්න විදේශ සංචිත කළමනාකරණය නිසා තමයි ඇති වෙන්නේ මේ වගකීම්. විදේශ රටවල් වලින් අපි ණය ගන්නවා, බැංකු වලින් ණය ගන්නවා, ඒ වයින් නිසා සංචිත ගොඩනගා ගන්නවා. ඊළඟට දේශීය මූල්‍ය බැරකම් ඇති වෙන්නේ මොකක් නිසාද?
ඒත් ගත්තාම දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා එතකොට මිලදී ගැනුම් ගිවිසුම් සහ නිත්‍ය මේ තැන්පතු පහසුකම් ඊළඟට SRR ඔය තුන ඇති වෙන්නේ. ඒ ඇති වෙන්නේ මොකක් නිසාද? දේශීය මුදල් ප්‍රතිපත්තිය. වාණ්ඩේ ප්‍රශ්නේ අර ඉස්සෙල්ලා ඒවා එක්ක යන්නේ හැම එක. ඊළඟට ගත්තොත් මම උත්තර දෙන්නම් ඊළඟට මහ බැංකුවල මූල්‍ය ප්‍රකාශනයන්හි වාර්තාවන ප්‍රධාන වත්කම් වර්ග දක්වා එම වත්කම් වලට පදනම් වන ප්‍රතිපත්ති සහ ක්‍රියා අරකම අනිත් පැත්ත. එහෙනම් ඒකෙදි වත්කම් ගන්නෙ මොනවද? විදේශීය මූල්‍ය වත්කම්. ඒකේ දානවා මුදල් හා කෙටි කාලීන තැන්පතු වන්නේ ඒවා ටික දානවා. ඊළඟට විදේශීය මූල්‍ය නොවන වත්කම් රන් ඒක නිකන් දා ගන්නවා අපි කිව්වා න්‍යෂ්ටික වත්කමක් විදිහට තියා ගන්නවා. ඒවා පැන නගින්නේ මොකක් නිසාද? අර උත්තරේමයි. මොකද්ද? විදේශීය නිල සංචිත කළමනාකරණය නිසා. දැන් දේශීය මූල්‍ය වත්කම් ගන්න. ඒකේ තියෙන්නේ මේ අයිටම් කියලා දාලා ඒකෙන් කියනවා මේකෙන් ප්‍රතිවිකුණු සහ නිත්‍ය ණය පහසුකම් මේ ඇති වෙන්නේ මොකක් නිසාද? දේශීය මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිසා ඇති වෙන ඒවා. ඊළඟට ඕනනම් ඒකෙදිම කියන්න පුළුවන් බැංකු වලට ණය දීම කියන්නේ මූල්‍ය ක්‍රමී ස්ථායීතාවට ඇති. දැන් බලන්න මේ ප්‍රශ්න දෙකම මේ පහ ගන්න අමාරු වෙවද නැහැ. පසුගිය වර්ෂ 3 තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශනයේ අඛණ්ඩ අලාභ සහ ප්‍රාග්ධනයේ පහළ යාම වාර්තා කොට ඇත. මෙන්න ඒක අහනවා අලාභයන් සහ ප්‍රාග්ධන පහළ යාමට දායක වූ ප්‍රධාන හේතු. දැන් අපි 2019 20ට හේතු ලියන් තියෙනවා. ඒක බලා ගන්න එක තියෙනවා. ලාභ අලාභ සහ ප්‍රාග්ධන පදනම් කරගෙන ව්‍යාපාරික ආයතන සමග මහ බැංකු සංසන්දනය කිරීම පිළිබඳව ඔබ එකඟ වන්නේද? පිළිතුරු සුදුසු උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න. මේක ලියන්න පුළුවන් දෙයි. පුළුවන්. ඒ කියන්නේ අර කියන මූල්‍ය වෙනත් ඒවල අරමුණු මෙහිමයි මහ බැංකුවේ අරමුණු මෙහිමයි අධිකාරී බලය මෙන්න. හැබැයි එකම දේ මේවට ලියන්න ඕනේ. එහෙනම් මම ඔයාලට කියනවා මම අනිත් දවසේ මීට වඩා ඉක්මනට ප්‍රශ්න පත්‍ර ටික කතා කරලා දානවා අනිත් එක පටන් ගන්න කලින් අවදානම් ගැන කතා කරන්න ඕන නිසා මම ඔයාලා ඉන්න මේ 19ක් විතර ඉන්නේ. ඒ අයට මම කියනවා මේ ප්‍රශ්නෙට උත්තරේ තමුන්ම ලියන්න. මම අනිත් දවසේ උත්තර දෙනවා. එතකොට මේක ඔළුවට යනවා වැඩි. මේකේ අර මුල් ප්‍රශ්න දෙක ගොඩක් හැමදාම අහන ප්‍රශ්න දෙකක්. ඔය වත්කම් සහ වගකීම් මේවා තියෙනවා. ලාභ අලාභ තියෙනවා. ප්‍රාග්ධන පහළ යෑම තියෙනවා. අර පහුගිය ඒවම නියෝජනයේ නෙමෙයි මේ තියෙන්නේ නියෝජනය. ඒක නිසා මේ 2016 සැප්තැම්බර් 2 වෙනි ප්‍රශ්නෙට තමුන් හිතන විදිහට උත්තරේ ලියාගෙන ඉන්න. ඒක ඔත්තට ඔළුවට වැදිලා තියෙනවා. අපි අනිත් දවසේ කරනකොට මේක ඔළුවට ටක් ගාලා එනවා. දැන් ඔයාලා මම හිතන්නේ 60ක් 70ක් මේ ප්‍රශ්නවලට මේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියන්න පුළුවන් මේ අද ඉන්න අයට. මොකද හේතුව අපි මේවට උත්තර ලියුවා. මේ ඊට පස්සේ ගොඩාක් ඒවා ලේසි ඒවා ගොඩක් තියෙනවා. එන්න ලේසි වෙනවා මොකද අර එක්ක අපි යනවා. ඒක නිසා ඕගොල්ලෝ මේවට මේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියාගෙන ඉන්න. හරි. ඒක අපි සංසන්දනය කරමු. කරලා අපි අනිත් දවසේ පටන් ගමු. එතකොට මොනවා හරි ප්‍රශ්න තියෙනවද අහන්න? ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැත්නම් අපිට ඉවර කරන්න පුළුවන්. එහෙනම් අපි ඉවර කරමු. එහෙනම් බොහොම ස්තුතියි. එහෙනම් ලියාගෙන එන්න ප්‍රශ්නවලට